ඒක ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බලාගෙන එයාලගේ සියුම් ඉස්තර ගලවනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම ඕන හොඳ මේ මෙන්න මෙයාගේ සියුම් ඉස්තර එකක් ඕන ගැලෙනවා. හරි. ආන් ඒ විදිහට. මේ තව සිදුර ඒ කියන්නේ කුහරයක් වගේ ඇතුළට යන සිදුරකට කියන්නේ ද්විදයක්. නේ? දැන් කලිසමේ ඉලක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ කලිසමේ ද්විදයක් තියෙනවා කියලා. හරිද? අපි මේක ඇතුලේ නිකන් ගියා අපි හිතුන්නේ බලාපොරොත්තු කරගෙන අපි නිකන් ඇවිදගෙන ගියා කියලා. මේ බලාපොරොත්තු වෙන බිම තියෙන එක අපි කවුරු මේක වැද්දේ දුවගෙන ගියොත් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් කියලා දුර පුතාලා හැමෝම. හොඳයි තමයි හරි කට්ටිය ඇවිත් ඉන්නේ. ওই ගාන තමයි. හරි. අපි අද බලමු නැනෝ තාක්ෂණයේ ඊළඟ කොටස නැනෝ අංශු වල පෘෂ්ඨ වර්ගඵලය කොච්චරද කියලා. නැනෝ අංශු වල පෘෂ්ඨ වර්ගඵලය කොච්චරද කියලා අපිට දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔන්න හොඳට මතක තියාගන්න. නැනෝ අංශු වල පෘෂ්ඨ වර්ගඵලය මැනගන්න ක්‍රමය. මෙන්න මෙහෙම දෙයක්. දැන් ඔයාලා හිතන්න ඔයාලට තියෙනවා සෙන්ටිමීටරයක් පැත්තක දිග සෙන්ටිමීටරයක් වල. හරිද? රිදී ලෝහ ඝනකයක් තියෙනවා. ලෝහ ඝනකයක් තියෙනවා. හරිද? ලෝහ ඝනකයක් කියන එක දන්නවනේ. ඝනකය කියන එක දන්නවනේ. ඔයාලම තියෙන ධාතු කැට තියෙන්නේ. ධාතු කැට තියෙනව නේද? මෙන්න මේ විදියට. සෙන්ටිමීටර එක පැත්තක් සෙන්ටිමීටරය. සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල මෙන්න මේ ආකාරයට ධාතු කැටයක් තියෙනවා. නිකම්ම පොඩ්ඩක් නිකම්ම රූලක් අරන් නිකම් බලන්න සෙන්ටිමීටරයක් දිග පළල කොටුවක් කොච්චර සයිස්ද කියලා. රූලක් අරන් බලන්න මල්ලා රූලක් තියෙනවා. මේ විදිහට ගත්තොත් බලන්න ඔයාලට මේ සෙන්ටිමීටරයේ තියෙනවනේ. සෙන්ටිමීටරයක් දිග පළල පොඩ්ඩක් නිකන් කොටුවක් හදලා බලන්න කොච්චර පුංචිද කියලා. සෙන්ටිමීටරයක් දිග සෙන්ටිමීටරයක් පළල කොටුවක් හදලා බලන්න කොච්චර පුංචිද කියලා බලන්නකො. එතකොට ඔයාලට තේරෙයි සෙන්ටිමීටරයක් දිග පළල උස තියෙන ඝනකයක් කියන්නේ කොච්චර පුංචි එකක්ද කියලා. හරිද? එයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් මේ පැත්ත වර්ග සෙන්ටිමීටර 1යි මේ පැත්ත 1යි මෙහෙම එකයි වටේ හතර පැත්ත වර්ග සෙන්ටිමීටර 4යි උඩයි යටයි ඔක්කොම එනවා වර්ග සෙන්ටිමීටර 6ක්. වර්ග සෙන්ටිමීටර 6ක්. හරිද? වර්ග සෙන්ටිමීටර 6ක්. දැන් මෙන්න මේ ඝනකය මිලිමීටර එකේ කොටස් වලට කැඩුවොත් ඒ කියන්නේ මේ ඝනකය කඩනවා මිලිමීටර එකේ ඝනක වලට. මෙන්න මේ වගේ මිලිමීටර එකේ ඝනක වලට මෙයා කඩනවා. 10 කඩන්න පුළුවන් නේ. මිලිමීටර එකේ ඝනක වලට මෙයා කඩනවා. කැඩුවොත් එහෙම මේ ඝනක ටික අතුරන්න පුළුවන්. හරි? මේ ඝනක ටික අතුරන්න පුළුවන්. ඔයාලගේ පොත තියෙන්නේ පොතේ පිටුවක් තරම් ප්‍රමාණයක බලන්නකො. දැන් මේ තනි චූටි සෙන්ටිමීටර එකක් දිග පළල උස තියෙන ඝනකය මිලිමීටර එකේ කුඩා කොටස් වලට කැඩුවොත් ඒක සම්පූර්ණයෙන් ඔයාලගේ පොතක පිටුවක් වැහෙන්න අතුරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපි ගමු දැන් මේක නැනෝමීටර එකේ කොටස් වලට කැඩුවා කියලා. නැනෝමීටර කියන්නේ දාසියුම් එකන්නේ. නැනෝමීටරේ කොටස් වලට මේක කැඩුවොත් එහෙම අර ඔයාලගේ ඉස්කෝලේ පිට්ටනිය තියෙන්නේ. ආන් මේ පිට්ටනිය පිරෙන ගානට මේක අතුරන්න පුළුවන්. බලන්නකෝ එතකොට.
පිට්ටනිය පිරෙන ගානට අතුරන්න පුළුවන් කියලා කියන්නේ ඒකේ කියන්නේ මොකද්ද? වර්ගඵලය වැඩි වෙනවා. පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මිලිමීටර එකේ කොටස් වලට කැඩුවම දැන් මේ ඝනකයේ පෘෂ්ඨ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 6යි. හැබැයි මේක මිලිමීටර එකේ ඝනක වලට කැඩුව ගමන් මොකද වෙන්නේ? ඒක ඔයාලගේ අභ්‍යාස පොතේ පිටුවක් පිරෙන තරම් වර්ගඵලය වැඩි වුණා. මේක නැනෝමීටරයේ කොටස් වලට කැඩුවොත් එහෙම මේක සම්පූර්ණයෙන් මෙයාගේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. මොකද වෙන්නේ? හිතන්නකෝ මේ ඝනකේ කුඩු කරා. පවුඩර් එක වගේ කුඩු කරා. කුඩු කරලා මේක අතුරන්න පුළුවන් විශාල ප්‍රදේශයක. ආන්න එක තමයි මේ කියන්නේ. හරිද? එතකොට මතක තියාගන්න නැනෝ අංශු ප්‍රමාණයට එනකොට මෙයාගේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය ගොඩක් වැඩි වෙනවා. නැනෝ අංශු ප්‍රමාණයට එනකොට මෙයාගේ බාහිර පෘෂ්ඨ වර්ගඵලය ගොඩක් වැඩි වෙනවා. මම තව පොඩ්ඩක් කියලා දෙන්න මේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා කියන එක එකපාර ඔහොම කිව්වට ටිකක් තේරුම් ගන්න අමාරුයි වань. හරි? එකපාර ඔහොම කිව්වට ඔයාලට පොඩ්ඩක් තේරුම් ගන්න අමාරුයි. මෙන්න මෙහෙම එකක්. හිතන්නකෝ ඔයාලට පාන් ගෙඩියක් දීලා තියෙනවා. හරි? පාන් රාත්තලක් දීලා තියෙනවා. පාන් රාත්තලක් දීලා තියෙනවා. මේකේ පාන් පෙතිවල බටර් ගන්න ඕනේ. පාන් පෙතිවල බටර් ගන්න ඕනේ. දැන් ඔන්න හිතන්න දැන් මේ පාන් රාත්තල කපන්න ඕනේ බටර් ගන්න. මේ පාන් රාත්තල මෙන්න මෙහෙම පෙති දෙකකට කපනවා. අමුතු જાතියේ පෙති දෙකක්. හරි? මොකක්ද අමුතු જાතියේ පෙති දෙක? මේන්න මේ විදිහට පාන් රාත්තල පෙති දෙකකට කැපුවා. ඔන්න බලන්න. පාන් රාත්තල පෙති දෙකකට. ඒ කියන්නේ පාන් රාත්තල කෑලි දෙකකට කැපුවා. දැන් පෘෂ්ඨ කීයක බටර් ගෑවෙනවද? දෙකක. පෘෂ්ඨ කීයක බටර් ගෑවෙනවද? දැන් මෙහෙම තිබ්බොත්. පෘෂ්ඨ දෙකක. පෘෂ්ඨ දෙකක බටර් ගෑවෙනවා. හරි? පෘෂ්ඨ දෙකක දැන් ඔහොම බටර් ගෑවෙනවා. අපි මේක පෙති 4කට කපනවා. මෙහෙම පෙති 4කට කපනවා. ඔහොම පෙති 4කට කැපුවොත් දැන් පෘෂ්ඨ කීයක වර්ග මේ බටර් ගෑවෙනවා? එක. පෘෂ්ඨ 4යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි. මේක තවදව තුනී පෙති වලට කැපුවොත් මොකද වෙන්නේ? බටර් ගෑවෙන පෘෂ්ඨ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. මේක නැනෝමීටර එකක් පාල තුනී කොටස් වලට කැපුවොත් එහෙම අපිට හිතා ගන්න බෑ. මේක ගොඩාක් වැඩි වෙනවානේ. ඒ කියන්නේ බටර් ගෑවෙන පෘෂ්ඨ ප්‍රමාණය වැඩි කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි. බටර් ගෑවෙන පෘෂ්ඨ ප්‍රමාණය වැඩි කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන්නේ. තේරුණාද? හරි? බටර් ගෑවෙන පෘෂ්ඨ ප්‍රමාණය වැඩි කියන්නේ පෘෂ්ඨ වර්ගඵලය වැඩි කියන්නේ. හරි? එහෙමනම් අර කලින් කිව්ව කතාව. සෙන්ටිමීටර දිගපළ උස තියෙන රිදී ඝනකයක් අරගෙන ඒක නැනෝමීටර එක තරම් චූටි ප්‍රමාණයේ ඝනක වලට කැඩුවොත් එහෙම ඒ ඝනක සියල්ලම අතුරන්න පුළුවන් අර පාපන්දු පිට්ටනියකින්. පාපන්දු පිට්ටනියක් තරම් ප්‍රමාණයේ විශාල ප්‍රමාණයක ඒක අතුරන්න පුළුවන්. ඒ කියන්නේ නැනෝ අංශු ප්‍රමාණයේදී එයා සතු පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. ඔන්න මතක තියාගන්න. නැනෝ අංශු ප්‍රමාණයේදී එයා සතු පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙනවා. හරිද? දැන් මෙහෙම දෙයක් තියෙනවා. නැනෝ අංශු ප්‍රමාණේ උපකරණ අපිට අතින් හසුරවන්න පුළුවන් වේද? චූටි උපකරණ ඇහැට පේන්නේ නැති උපකරණ අපිට අතින් හසුරවන්න පුළුවන්. බෑ. දැන් හිතන්නකෝ නැනෝ අංශු හරි අහගන්න මේ නැනෝ අංශු ප්‍රමාණේ හරිද? නැනෝ අංශු ප්‍රමාණයේ සොසේජස් එකක් ඔයාලට ඇඟිල්ලෙන් අල්ලන්න කියලා කියනවා. ඒක නිකන් මෙන්න මේ වගේ. ඔයාලා සාමාන්‍ය කන සොසේජස් එක තියෙනවනේ. සාමාන්‍ය කන සොසේජස් එක කණ්ඩ කියලා ඔයාලට දෙනවා හැන්දකුයි ගෑරුප්පුවකුයි. හරි? හැන්දකුයි ගෑරුප්පුවකුයි. ඒක ගෑරුප්පුවක් දෙනවා. සාමාන්‍ය කන සොසේජස් එක කන්න කියලා ගෑරුප්පුවක් දෙනවා. ඒ ගෑරුප්පුව කිලෝමීටර් 300ක් දිගයි, කිලෝමීටර් 100ක් පළලයි. කොහොමද වැඩේ? කරගන්න පුළුවන්ද ඒකේ? කිලෝමීටර් 300ක් දිගයි, කිලෝමීටර් 100ක් පළල ගෑරුප්පුවක්. කොහොමද වැඩේ? කිලෝමීටර් මීටර් නෙමෙයි, කිලෝමීටර්.
ආන් ඒ වගේ. අපේ ඇඟිල්ල උඩ නැනෝ අංශුවක් තිබ්බොත් ඒක හරියට කිලෝමීටර් 100ක් පළල කිලෝමීටර් 100ක් දිග මේ කිලෝමීටර් 300ක් දිග 100ක් පළල මොකක් හරි කණුවක් උඩ නිකන් වීදුරු බෝලයක් තිබ්බා වගේ ටීප් බෝලයක් තිබ්බා වගේ. අපේ ඇඟිල්ල උඩ නැනෝ අංශුවක් තිබ්බොත් ඒක නිකන් පේන්නේ හරියට මොකක් වගේද? කිලෝමීටර් 300ක් උස කිලෝමීටර් 100ක් පළල ලොකු කණුවක් උඩ චූටි වීදුරු බෝලයක් තිබ්බා වගේ. හිතන්නත් බැරි තරම් ඉතා උඩයි. හරිද? එතකොට නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය නිරීක්ෂණය කරන්න අපිට බෑ. නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය අපිට අපේ ඇස් දෙකෙන් නිරීක්ෂණය කිරීමක් අපිට කරන්න බෑ. නැනෝ පරිමාණයේ ද්‍රව්‍ය අපිට නිරීක්ෂණය කරන්න බැරි නිසා අපි ඒකට යොදා ගන්නවා අන්වීක්ෂයක්. හැබැයි සාමාන්‍ය ආලෝක අන්වීක්ෂයේ විද්‍යාගාරයේ තියෙන ආලෝක අන්වීක්ෂය ඒ ආලෝක අන්වීක්ෂයේ මේ නැනෝ අංශු බලන්න බෑ. නැනෝ අංශු බලන්න බෑ. එහෙනම් මොකෙන්ද බලන්න පුළුවන්? බලන්න පුළුවන් එකම උපකරණය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. නැනෝ අංශු බලන්න පුළුවන් එකම උපකරණය තමයි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය. හරිද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයත් වර්ග කීපයක් තියෙනවා. ඔයාලගේ ටියුට් එකේ මේ ටික ලියලා නැත්නම් ලියා ගන්න. හරිද? එකක් තමයි ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය. සර් තියෙනවා. තියෙනවද? පරමාණුක බල අන්වීක්ෂය. මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වර්ග ගැන ඔයාලට ඉගෙන ගන්න ලැබෙනවා 13 වසර ෆිසික්ස් වලදී. 13 වසර ඒ කියන්නේ A level සයන්ස් හරි මැත්ස් හරි කරන කෙනෙකුට 13 වසරේදී ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකේදී මේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ගැන ඉගෙන ගන්න ලැබෙන. ඒතකොට ඉලෙක්ට්‍රෝන පරමාණුක බල අන්වීක්ෂය කියන්නේ මොකද්ද? ඊළඟ අනිත් එක තමයි පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. අනිත් එක තමයි පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. පරිලෝකන සෝදිසි අන්වීක්ෂය. ඒකෙන් බලන්නත් පුළුවන්. ආයෙ තියෙනවා පරිලෝකන උමං අන්වීක්ෂය. පරිලෝකන උමං අන්වීක්ෂය. පරිලෝකන උමං අන්වීක්ෂය. පරිලෝකන උමං අන්වීක්ෂය. මෙන්න මේවයින් තමයි අපිට නැනෝ අංශු බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අපේ ඇස් දෙක නෙමෙයි, ඒ කියන්නේ අපේ ඇහැ තියලා බලන එක නෙමෙයි මේවා. නැනෝ අංශුව ඒකේ ඡායා රූපයක් පරිගණක තිරයේ තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. පරිගණක තිරය ඇතුලෙන් තමයි අපිට ඒක බලා ගැනීමේ හැකියාව ලැබෙන්නේ. හරි. අපි බලමු නැනෝ ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා. හරි. නැනෝ ද්‍රව්‍ය කියන්නේ මොනවද කියලා බලමු. නැනෝ තාක්ෂණය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය නැනෝ ද්‍රව්‍ය කියලා කියනවා. නැනෝ තාක්ෂණය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය නැනෝ ද්‍රව්‍ය. හැම ද්‍රව්‍යයක්ම නැනෝ තාක්ෂණය යොදා ගන්න බෑ. යකඩ වගේ අංශු නැනෝ අංශු ගන්න බෑයි. යකඩ නැනෝ අංශුවක් ගත්තොත් මේ යකඩ නැනෝ අංශුව සාමාන්‍ය වායු වලට විරුද්ධ වෙනවත් එක්කම සුරුස්කාර ප්‍රතික්‍රියා කරලා විනාශ වෙලා යනවා. හරිද? සාමාන්‍යයෙන් හැම ලෝහ වර්ගයක්ම එහෙම නැනෝ අංශු පාවිච්චි කරන්න බෑ. ඇයි? එයා ගොඩක් කුඩා නිසා හරි ඉක්මනට ප්‍රතික්‍රියා කරලා විනාශ වෙනවා. ඒ නිසා හැම ද්‍රව්‍යයක්ම නැතුව විශේෂ ද්‍රව්‍ය කිහිපයක් විතරයි මේ නැනෝ තාක්ෂණය සඳහා යොදාගන්නේ. හරිද? මේ වෙලාවේ ගොඩක් යොදාගන්නේ. බහුලව යොදාගන්නේ කාබන් පදනම් කරගත්ත නැනෝ ද්‍රව්‍ය. කාබන් පදනම් කරගත්ත නැනෝ ද්‍රව්‍ය තමයි බහුලව වශයෙන් භාවිත කරන්නේ. ඒව විවිධ ආකාරයෙන් තියෙනවා. සමහර නැනෝ ද්‍රව්‍ය දඬු වගේ. දඬු ආකාර නැනෝ ද්‍රව්‍ය. දණ්ඩක් වගේ, පොළු කෑලි වගේ හදපුවා. ඒ කියන්නේ ඇහැට පේන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බලන්න පුළුවන් පොළු කෑලි වගේ කාබන් වලින් හදපු දඬු. ආයි තියෙනවා බෝල. නිකන් ෆුට්බෝල් වගේ, පාපන්දු වගේ බෝල. නැනෝ බෝල තියෙනවා. හරිද? ඊළඟට තියෙනවා තුනීත හඩු. ඒ කියන්නේ දඬු ආකාරයේ ඒවා තියෙනවා. ඊළඟ ගෝලාකාර අංශු තියෙනවා. ඊළඟ තහඩු ආකාරයේ නැනෝ ද්‍රව්‍ය තියෙනවා. මේ කාබන් පදනම් කරගත්ත නැනෝ ද්‍රව්‍ය බෙදන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි? මම මේක වහනවා. මෙන්න මෙන්න. කාබන් පදනම් කරගත් නැනෝ ද්‍රව්‍ය.
කාබන් පදනම් කරගත නැනෝ ද්‍රව්‍ය. ප්‍රධාන වශයෙන් නැනෝ ද්‍රව්‍ය තුනක් තියෙනවා. කාබන් පදනම් කරගත නැනෝ ද්‍රව්‍ය එකක් තමයි මිනිරම්. එකක් තමයි මිනිරම්. හරිද? මේ මිනිරම් වලින් හදනවා ಜಾති දෙකක්. එකක් තමයි මිනිරම් වලින් හදන එක නැනෝ ද්‍රව්‍යයක් තමයි ග්‍රැෆීන් කියලා කියන්නේ. ග්‍රැෆීන්. ආයි තව එකක් තියෙනවා කාබන් නැනෝ නල. කාබන් නැනෝ නල. ඔය මිනිරම් වලින් හදාගන්න නැනෝ ද්‍රව්‍ය දෙකක්. ඊළඟ තමයි ෆූලරින්. ඔයාලම වෙනෙන උදාහරණ පෙන්නන්න. හරිද? ෆූලරින්. ඒ කාබන් වලින් හදන එකක් මේ ෆූලරින්. ඊළඟ තමයි කාබන් ප්‍රමාණය, ඒ කියන්නේ නැනෝ ප්‍රමාණයේ සිදුරු තියෙන සක්‍රීය කාබන්. නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන්. ඔන්න බලන්න. මෙයා තමයි නැනෝ ද්‍රව්‍ය විදියට වර්තමානයේ භාවිත කරන්නේ. දැන් ඔයාලගේ ටියුට් එකේ මොනවා හරි මේ අකුරු වල එහෙම අඩුපාඩු තියෙනවා නම් ඒ තැන් කපලා මේ මම ලියපුවෙන් හදාගන්න. හරි. දැන් අපි ඊළඟ බලමු කාබන් පදනම් කරගත්ත මේ ග්‍රැෆීන් කියන්නේ මොකද්ද? කාබන් නැනෝ නල කියන්නේ මොකද්ද කියලා බලමු. ග්‍රැෆීන් කියන්නේ මොකද්ද? කාබන් නැනෝ නල කියන්නේ මොකද්ද කියලා බලමු. දැන් ඔයාලා දැකලා ඇති නේද මිනිරම්? ඔය ගඟේ එහෙම තියෙනවා මිනිරම්. දැකලා නැද්ද ඔයාලා? දැකලා තියෙනව නේද මිනිරම්? කියන්න බලන්න. ඔව් සර්. මිනිරම් දැකලා තියෙනවා. ඔව් සර්. දැකලා තියෙනවා. එතන ඉන්න සියලුම දෙනා මිනිරම් දැකලා ඇති. ඔයාලා දැකපු මිනිරම් හරිද? ඔයාලා දකින්න මිනිරම් නිකන් ගල් කැටයක් වගේ කුට්ටිද තියෙන්නේ නැත්නම් පතුරු වගේ. පතුරු වගේ. නිකන් පතුරු වගේ. හරිද? ආන්ගේ පතුරු වගේ තියෙන මිනිරම් වලින් තමයි ග්‍රැෆීන් කියන එක හදන්නේ. හරිද? ඒක තමයි ග්‍රැෆීන් නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නේ. ඒවා ඊට අනිත් මිනිරම් වර්ග තමයි පැන්සල් කූරු හදන්නේ ඒවට යොදාගන්නේ. හරිද? දැන් මේ මිනිරම් තට්ටුවක් දැන් අපි සාමාන්‍යයෙන් අතර ගත්තම අපිට පුළුවන් නිකන් පොතු ගලවන්න නේ. අපිට අතින් පොතු ගලවන්න පුළුවන් මේ මිනිරම් තට්ටුව. පොතු ගලවන්න පුළුවන්. හරිද? ඒ අපි ගලවන පොත්ත එක පොත්තක් වගේ මිනිරම් තට්ටුවක් ගත්තම ඒ මිනිරම් තට්ටුව ඒ තුනී ඒ කියන්නේ අපිට අතින් ගලවන්න පුළුවන් තුනී මිනිරම් පොත්තක්. ඒ මිනිරම් පොත්ත අරගෙන අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය දැම්මොත් මෙන්න මේ වගේ ලොකු කුට්ටියක් වගේ තමයි පේන්නේ අපිට. හරිද? දැන් මම මෙතන මේ තියෙන පොතක්. දැන් අපිට පුළුවන් අතින් ගලවන්න පුළුවන් විදිහේ මිනිරම් පොත්තක් තුනී පොත්තක් අරන් අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණය දැම්මම මෙන්න මේ වගේ ඝනකමට අපිට පේන්න පටන් ගන්නවා මේ වගේ ඝනකම් කුට්ටියක් වගේ. ඒ ඉතින් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බලාගෙන එයාලගේ සියුම් ස්තර ගලවනවා. ඒ කියන්නේ මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම ඕනොම දැන් මෙන්න මේ වගේ සියුම් ස්තර එකක් ඕන ගැලෙව්වා. හරිද? ආන් ඒ විදිහට. මේ තව ස්තරයක් ඕනොම ස්තර විදිහට ගලවන්න පුළුවන්. ඒ මිනිරම් මේ වගේ ස්තර විදිහට ගලවන්න පුළුවන්. තුනී ස්තර. ආන් මේ තුනී ස්තරය අපිට හැඩ පේන්නේ නැහැ. ඒ තුනී ස්තරය අපිට හැඩ පේන්නේ නැහැ. අපි තුමු ඒ තුනී ස්තරය මේ පොත්කොලේ තරම් ලොකු එකක් කියලා. මේ නැනෝමීටරයක් විතර පළල ඉතා සියුම් තුනී ස්තරයක්. හරි ඒක මේ පොත්කොලේ තරම් ලොකු එකක් කියලා දන්නකො. මෙහෙම අපි ඉස්සරහින් තිබ්බ කියලා අපිට පේන්නේ ආලෝකයේ විනිවිද යනවා. ආලෝකයේ විනිවිද යනවා. අපිට පේන්නේ ඒ තරමට තුනී. හරි. ආන්නේ වගේ තුනී කාබන් ස්තරයක්. දැන් ඔයාලගේ ටියුට් එක බලන්නකෝ. ඔයාලගේ ටියුට් එක බලන්නකෝ මිනිරම් යොදා ගැනීමෙන් ග්‍රැෆීන් හා කාබන් නැනෝ නල් ලෙස
සාදා ගන්න නැනෝ ද්‍රව්‍ය දෙකක් පවතී. එහෙම තියනවා නේද බලන්න. මිනිරන් යටතේ ඔව් සර්. තියනවා නේද තියෙනවා බලන්න. ආ. එතකොට මිනිරන් වල පරමාණු ස්තර ආකාරව තියෙනවද? ඔය අලු පාට සුදු පාට ආයිස්තර තට්ටු තමයි තියෙන්නේ. මේ එක තට්ටුවක් ගලවලා ගන්නවා. පොත්ත වගේ ගලවලා ගන්නවා. ඒක ගලවලා ගන්න අපිට අතින් බෑ. විශේෂ උපකරණ වලින් විශේෂිත උපකරණ වලින් මෙන්න මේ වගේ අපි මේ පොතක පිටුවක් මෙහෙම ගලවලා ගන්නවා වගේ නේ. පොතක පිටුවක් මෙහෙම දිග හරිනවා වගේ. පොතක පිටුවක් මෙහෙම දිග හරලා ගන්නවා වගේ අර තුනී මිනිරන් ස්තරයෙන් තුනීම ස්තර ගලවලා අයින් කරනවා. අර මිනිරන් කොටසෙන් තුනී ස්තර ගලවනවා. එහෙම ගලවන එක ස්තරයකට තමයි කියන්නේ අපි ග්‍රැෆීන් කියලා. අවමතක තියාගන්න. එහෙම ගලවන තනි ස්තරයකට අපි කියනවා මොනවා කියලාද? එහෙම ගලවන තනි ස්තරයකට කියනවා අපි යස්මින්. ග්‍රැෆීන්. කියලා. ඒක කියන්නේ ග්‍රැෆීන්. හරි ගැපීන් නෙමෙයි හරි ග්‍රැෆීන්. හරි මේ ලියලා තියෙන්නේ ග්‍රැෆීන්. ඒවට කියනවා අපි ග්‍රැෆීන් කියලා. එතකොට මෙන්න මේ විදිහට මේ ගන්න ග්‍රැෆීන් මේ ග්‍රැෆීන් ස්තර එකක් හරි දෙකක් හරි එකට තියලා රෝල් කරනවා. ග්‍රැෆීන් ස්තර එකක් හරි දෙකක් හරි එකට තියලා රෝල් කරනවා. මෙන්න මේ වගේ. දැන් මේක ග්‍රැෆීන් ස්තරයක් නම් හරි මේ තියෙන ග්‍රැෆීන් ස්තරයක් නම් මේක ස්තරයක් නම් ස්තර එකක් හෝ දෙකක් අරගෙන පුළුවන් නේද මෙහෙම රෝල් කරන්න. මෙන්න මෙහෙම රෝල් කරනවා. චූටි බාටයක් හදනවා මෙහෙම. මෙහෙම රෝල් කරනවා. ග්‍රැෆීන් ස්තරයක් මෙහෙම රෝල් කරනවා. රෝල් කරාම මෙහෙම බටයක් හැදෙනවනේ. මෙන්න මේවට කියනවා කාබන් නැනෝ නල කියලා. මේක කාබන් නැනෝ නලයක්. හරිද? මේක තමයි කියන්නේ කාබන් නැනෝ නල. අන් දැක්කද වර්ග දෙක හදාගත්ත විදිය? මිනිරන් වලින් ඉතා සියුම් ස්තරයක් ඉලෙක්ට්‍රෝන 21කින් බලාගෙන ගලවන එකට කියන්නේ ග්‍රැෆීන් කියලා. ඒ ග්‍රැෆීන් ගත්ත ස්තර ඒ ග්‍රැෆීන් ස්තර එකක් හරි දෙකක් හරි අරගෙන එකට තියලා රෝල් කරලා බටයක් වගේ හදනවා. ආනෙකට කියනවා කාබන් නැනෝ නල කියලා. හරිද? එතකොට මේ ඔය මිනිරන් වලින් මිනිරන් ස්තර වලින් තනි ස්තරයක් වෙන් කරගන්න එක ඉස්සෙල්ලම කරේ ඔය මැන්චෙස්ටර් කියන විශ්වවිද්‍යාලේ ඇන්ඩ්‍රු ගෙයින් අනිත් එක්කෙනා තමයි කොන්ස්ටැන්ටින් මොකද්ද ඒක නම කියවන්න බලන්න කොන්ස්ටැන්ටින් නොවසෙලෝ කියන එක කියනවා මට පොඩ්ඩක් කියන්න මාරේ දිවත් දිග උලුක් වෙනවා වගේනේ කියවල කියලා පුරුදු වෙන්න ඔක කිරි ප්‍රශ්න වලට අහන්න ග්‍රැෆීන් ඉස්සෙල්ලාම හඳුනාගත්තේ කවුද කියලා. කොට ඇන්ඩ්‍රු ගෙයින් සානිත් එක්කෙනා තමයි කොන්ස්ටැන්ටින් ඔය දෙන්න එකතු වෙලා තමයි මේ කාබන් වලින් ග්‍රැෆීන් කියන ස්තරය හදාගත්තේ. ඒ ග්‍රැෆීන් හොයාගත්තට පස්සේ මාර වැඩ ගොඩක් කරන්න පටන් ගත්තා. දැන් ඔයාලගේ තියෙන ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එක. ඔයාලගේ ටච් ස්ක්‍රීන් එකේ ග්‍රැෆීන් තියෙන්නේ. ඔයාලට ටච් ස්ක්‍රීන් එක හරහා ඇතුලේ තියෙන ඔක්කොම රූප පේනවනේ. ඔය ඇතුලේ තියෙන ඔක්කොම පේනවා. ඔය ඔතන ඔයාලගේ ෆෝන් එකේ ටච් ස්ක්‍රීන් එක ගත්තොත් එතන ස්තර කීපයක්. හරිද? එතන ස්තර කීපයක් තියෙනවා. මෙන්න මෙහෙම තියෙන්නේ. මම මේක මකනවා. ඔය වීදුරු තහඩුවක් වගේ ස්ක්‍රීන් එක පේන තිබ්බට මෙන්න මෙහෙම යටම ස්තරයක් තියෙනවා. මේකෙන් තමයි රූපය එන්නේ. ඔකට ඉස්සරහින් උඩින් තව වීදුරු තහඩුවක් තියෙනවා. තුනී වීදුරු තහඩුවක්. ඒ තුනී වීදුරු තහඩුව එක තමයි ටච් එක. මේක තමයි ටච් කරන්නේ. මේ ටච් කරන එක මේ රූපේ තමයි මේක දෙකක්. අපි හිතමුකෝ දැන් zoom එක තියෙනවා කියලා zoom icon එක. ඒ zoom icon එක මේකේ තමයි පෙන්වන්නේ රූපේ. අපි ටච් කරන්නේ zoom icon එක නෙමෙයි. ඒක උඩින් තියෙන ස්ක්‍රීන් එක. ඒක බැලන්ස් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ස්ක්‍රීන් එක ටච් කරනකොට මේක මත තියෙන්නේ ග්‍රැෆීන් වලින් හදපු සර්කිට් එකක්. අපි මේ සර්කිට් එක තමයි අත තියන්නේ. අපි මේ සර්කිට් එක අත තියෙනකොට අපේ අතේ තියෙන උණුසුම ස්ථිති විද්‍යුත් ආකර්ෂණ ඔන්න ඔය වගේ දේවල් ටිකක් එකතු වෙලා මෙතන පරිපථයක් සම්පූර්ණ වෙනවා. ඒ සම්පූර්ණ වීමත් එක්ක මොකද වෙන්නේ? මෙන්න මේ අයිකන් එක ටච් කරා වගේ වෙනවා. එහෙම එකක් වෙන්නේ. දැන් බලන්නකෝ ඔයාලා දැන් ග්‍රැෆීන් කියන්නේ දැන් මිනිරන් කියන්නේ නිකම්ම කැඩෙන එකක්. හැබැයි ග්‍රැෆීන් ලේසියෙන් කැඩෙන්නේ නැහැ. මේ ඇද්දට කැඩෙන්නේ නැහැ. ශක්තිය වැඩි.
ඒ නිසා තමයි ඔන්න බලන්න ඔයාලගේ ෆෝන් එක බිම වැටිලා උඩ තියෙන ස්ක්‍රීන් එක කැඩෙනවා මකුළු දෙල වගේ වෙන්නේ. එහෙම වෙච්ච ෆෝන් නැතිනේ දැකලා ඇති නේද ඔයාලා? සමහර අයගේ ෆෝන් බිම වැටිලා කැඩිලා හරිද? මුල ඒ කියන්නේ උඩ ස්ක්‍රීන් එක ඉරි ගිහිල්ලා ඇති මකුළු දෙල වගේ. හැබැයි එහෙම වුණත් මෙහෙම එහාට මෙහාට ටච් කරාම සාමාන්‍ය විදිහටම ෆෝන් එක වැඩ කරනවා නේද? එහෙම වැඩ කරන්න හේතුව තමයි වීදුරුව කැඩුනට මේක උඩ තියෙන ග්‍රැෆීන් ස්තරය කැඩිලා නැහැ. ග්‍රැෆීන් ස්තරය තරම් ශක්තිමත්. වීදුරුව කුඩු වෙලා ග්‍රැෆීන් ස්තරය කැඩුන්නේ නැහැ. හැබැයි ටික දවසක් එහා මෙහා යනකොට අර වීදුරු තාඩු එහාට මෙහාට හෙලෙලි දිවිලා මොකද වෙන්නේ? ඔය ග්‍රැෆීන් ස්තර කැඩෙනවා. ආන්න එතකොට තමයි මොකද වෙන්නේ? අර ෆෝන් එක බිම වැටිච්ච දවසේම ටච් කරාම හොඳට වැඩ. දවසක් දෙකක් තුනක් යනකොට සතියක් යනකොට එක තැනක් ටච් කරාම වෙන එකක් ටච් වෙන්නේ. හරියට ටච් වෙන්නේ නැහැ. හේතුව තමයි එතකොට ග්‍රැෆීන් ස්තර කැඩිලා. හරි ඒකේ හරියට මෙහෙ හෙලවෙනකොට කැඩෙනවා. එහෙනම් මතක තියාගන්න ටච් ස්ක්‍රීන් එකේ උඩ තියෙන්නේ ග්‍රැෆීන්. ජීවිතේට පේනවද කියන්නකෝ? මිනරන් තහඩුවක් තියෙනව උඩ? පේන්නේ. හේතුව ඒක ඒ තරම් කුඩායි. ඒ තරම් ඉතා සියුම්ම කුඩාව තමයි මේක හදලා තියෙන්නේ. ඒක අපේ හැට එක පේන්නේ නැත්තේ. හරිද? එතකොට මේ ග්‍රැෆීන් හැදුවේ කවුද? 2011 වර්ෂයේ තමයි මෙයාට භෞතික විද්‍යාව සම්බන්ධ නොබෙල් තෑග්ග ලැබුණේ. හරි? භෞතික විද්‍යාවට අදාළ නොබෙල් තෑග්ග ලැබුණා කවුද? ඇන්ඩ්‍රි ග්‍රේම් සහ කොන්ස්ටන්ටින් කියන දෙන්නට තමයි මේක ලැබුණේ. අද දැන් ඔයාලගේ ඊළඟ පිටුවේ තියෙනවා මිනිරන් වලින් මිනිරන් හදේ තියෙන පරමාණු ස්තර වලින් තනි ස්තර වෙන් කරාම මේක ග්‍රැෆීන් කියලා කියනවා. හරි? ඒ විස්තරේ තියෙනවා ග්‍රැෆීන් කියන්නේ නැනෝමීටර් 0.5ක් පමණ වන මිනිරන් ස්තරයක්. ඒ ටික ලියලා දීලා තියෙනව නේද? ලියන්න ඕනද? ලියලාද තියෙන්නේ බලන්න. ලියලා තියෙන්නේ. right. කියවන්න බලන්න. ඔයාත් මාතේ කියව ගන්න. හරි? ග්‍රැෆීන් කියන්නේ මිලිමීටර් 0.5ක් තරම් විතර මිනිරන් ස්තර මම කියපු ටික තියෙනවා. හරි? එතකොට එයාගේ අධික පෘෂ්ඨ වර්ග ඵලයක් තියෙනවා. ඒ නිසා එයාටම වෙන්නුච්ච අනන්‍ය ගුණ තියෙනවා. මෙයා අධික ලෙස සුනම්ය. ඒ කියන්නේ මෙහෙම නමන්න පුළුවන්. දැන් ඔයාලා දැකලා තියෙනවද? ෆෝන් තියෙනවා. ෆෝන් එක දෙකට නමන්න පුළුවන්. සමහර ෆෝන් තියෙන බලන්නකෝ. ඔව් සර්. ෆෝන් එකේ ස්ක්‍රීන් එක මෙහෙම දෙකට නමන්න පුළුවන්. ෆෝන් ස්ක්‍රීන් එක දෙක මෙහෙම දෙකට නමන්න පුළුවන්. මොකුත් වෙන්නේ නැහැ. ආයි දිග හරින්න පුළුවන්. ඒ ඇයි ඒ? මේ ග්‍රැෆීන් වලින් හදලා තියෙන්නේ. අධික ලෙස සුනම්යයි කියන්නේ ඒක. එයා මෙම ඕන විදිහට නමන්න පුළුවන් මොකුත් වෙන්නේ නැහැ. හරි? ඊළඟට ඉහළ යාන්ත්‍රික ගුණය කියන්නේ ශක්තිමත් බව වැඩි, කැඩෙන්නේ නැහැ. ඊළඟට අනපේක්ෂිත ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් ගුණ. සාමාන්‍ය කාබන් කියන්නේ අපි කියන්නේ කාබන්. සාමාන්‍ය අපි දන්නවා කාබන්. ඔයාලා දැක්කා. ඔයිට කලින් මම ප්‍රැක්ටිකල් කරලා පෙන්නුවා. පැන්සල් කූරක් තුලින් විදුලිය ගමන් කරනකොට පැන්සල් කූරේ දිග වැඩි වෙන්න ගලන ධාරාව අඩු වෙන. ඒ කියන්නේ ප්‍රතිරෝධයක් තියෙනවා. හැබැයි ග්‍රැෆීන් වල ප්‍රතිරෝධය නැහැ. එයා සුපිරිසන්නායක විදිහට ක්‍රියා කරනවා. ප්‍රතිරෝධය රහිතව ක්‍රියා කරනවා. හරිද? ඒක යට දාලා තියෙනවා. වර්තමානයේ තියෙන ස්මාර්ට්ෆෝන්, කැල්කියුලේටර්, කම්පියුටර්ස් මේ ගොඩක ග්‍රැෆීන් භාවිත කරනවා. යන කාබන් නැනෝ නල. කාබන් නැනෝ නල. අර මම කියපු විදිහටම බලන්න ග්‍රැෆීන් ස්තර කීපයක් එකට එකතු කරලා රෝල් කරලා තමයි කාබන් නැනෝ නල හදලා තියෙන්නේ. හොඳයි ඊළඟට බලමු අපි ෆූලරින් කියන්නේ මොකක්ද කියලා. ෆූලරින් කියන එක මේ ෆුට්බෝල් එකක් වගේ. ඔයාලා කොයි ටියුට් එකේ රූපතරහම බලා ගන්න. ඒක හොඳට පැහැදිලිව තියෙනවා. මම වෙනම පෙන්නන නිකුත් වෙලා යනවනේ. අපි ඉක්මනට ඉවර කරමු. ඒක තියෙන්නේ මේ පාපන්දුවක් වගේ හැඩයට කාබන් බෝල ගොඩක් එකට එකතු කරලා හදපු බෝලයක්. ඕකටම කියනවා කාබන් බකි බෝල කියලා. කාබන් බකි බෝල කියලා මේවට කියනවා. සාමාන්‍යයෙන් නැනෝමීටර එකක තමයි විස්කම්භයේ තියෙන කුඩා බෝල විශේෂයක්. විවිධ කටයුතු සඳහා මේවා යොදා ගන්නවා. ඊළඟ තමයි නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන්. නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන්. සක්‍රීය කාබන් වලට කියන තව නමක් තමයි ඇක්ටිව් කාබන්. දැන් ගොඩක් වෙලාවට පොල් කටු අඟුරු වල තියෙනවා මේ ඇක්ටිව් කාබන්. ඔයාලා දන්නවද? ඉස්සර මේ වැඩේ කරා ආච්චිලා තියලා ඉන්නවනම් අහන්න. ගෙදර ලිඳ ඉහලා ලිඳේ අලුතෙන් වතුර පිරෙනකොට එහෙම නැත්නම් අවුරුද්දට
ලිඳෙන් වතුර ගන්නකොට නැකතට ලිඳට අඟුරු දානවා. ලිඳට අඟුරු දානවා. තව එකක් වල දන්නවා ඇති. පොඩි කාලේ වල හැදුවා වතුර ෆිල්ටර් එකක්. මතකද කියලා බලන්න මේ වගේ එකක්. භාජනයක් අරගෙන යටින් සිදුරක් හදලා මෙම් කට තියලා මේකේ අඩියටම දැම්මේ අඟුරු තට්ටුවක්. මතක බලන්න අඟුරු. ඊළඟට තියෙන බොරළු ගල්. නේ ඊළඟට රැලි. ඔහොම දාගෙන ගියා මතකද බලන්න. ඔය විදිහට අපි හැදුවා නේද මේ ෆිල්ටර් එකක්. පොඩි කාලේ පොඩි පන්තිවල කියලා දීලා තියලා. ඔව් සර්. අඩියටම දැම්ම නේද අඟුරු? අඩියටම අඟුරු දැම්මනේ. ඔව් සර්. මම කියන්නේ ඇයි අඟුරු දාන්නේ කියලා. හරි? අඟුරු දාන්න මෙන්න මේ හේතුව නිසා. මේ සක්‍රීය කාබන් කියන එක තුල සක්‍රීය කාබන් තුල තියෙනවා ඉතා සියුම් සිදුරු. හිතන්නකො මෙන්න දැන් මේ තියෙන සක්‍රීය කාබන් කෑල්ල. සක්‍රීය කාබන් කුට්ටිය. කියන හිතන්නකො පොල් කටු අඟුරු කෑල්ලක් කියලා. ඇත්තටම පොල් කටු අඟුරු වල තියෙන සක්‍රීය කාබන් තියෙනවා ගොඩක්. හරිද? මේ සක්‍රීය කාබන් කෑල්ලක් අරගෙන අපි ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණයෙන් බැලුවොත් අපිට පේනවා මෙන්න මේක ඇතුලේ මෙන්න මේ විදිහට කුඩා සිදුරු තියෙනවා. ඒ කියන්නේ මේ වගේ චූටි සිදුරු. චූටි සිදුරු. මේ වගේ චූටි සිදුරු තියෙනවා. මෙන්න මේ වගේ සිදුරු වලට කියනවා මේ ජීවිත කියලා. ජීත්‍ර මේක මතක ඇති ඔයාලට මම 8 වසරේ ඉගෙනුවා බින්දු දෙක. එතකොට කිව්වා ශාක පට්‍ර ධාරයේ තියෙනවා ජල ද්විද. ඒ ද්විද තුලින් තමයි ජලය එන්නේ කියලා. මෙන්න මේවට කියනවා මේ කුඩා ද්විද. ඒ කියන්නේ සිදුරකට කියන්නේ අපි ද්විදයක්. සිදුර ඒ කියන්නේ කුහරයක් වගේ ඇතුළට යන සිදුරකට කියන්නේ ද්විදයක්. නේ? දැන් කලිසමේ හිලක් තියෙනවා නම් අපි ඒකට කියන්නේ කලිසමේ ද්විදයක් තියෙනවා කියලා. හරිද? ඒක සිදුරක්. හරි? මේ හිතන්නකෝ කූඹි කුලක් තියෙනවා කියලා. ඒක ද්විදයක් වගේ ගන්න පුළුවන්. හිල වගේ ඇතුළට තියෙනවා. දැන් සක්‍රීය කාබන් මේ වගේ සියුම් නැනෝ ප්‍රමාණයේ ද්විද තියෙනවා. නැනෝ ප්‍රමාණයේ සියුම් සිදුරු තියෙනවා. දැන් මොකද වෙන්නේ? අපි මේව ජලයට දැම්මම ජලයේ ඉතා කුඩා අපද්‍රව්‍ය අංශු තියෙනවා. ඉතා කුඩා අපද්‍රව්‍ය අංශු තියෙනවා. මේ චූටි අපද්‍රව්‍ය අංශු තියෙනවා. මේ සාමාන්‍ය සුද්ධ ජීවීන් පවා ඉන්න පුළුවන් චූටි. දැන් මේක වතුරකට දාගෙන ඉඳලා එතකොට මොකද වෙන්නේ? මේ කුඩා අපද්‍රව්‍ය ඔක්කොම මේ ජීවිත තුළට ආකර්ෂණය වෙනවා. ගිහිල්ලා මේ වස්තේ රැඳෙනවා. මේ වස්තේ හිල වෙනවා. මේ පිට තියෙන ඔක්කොම ඇවිල්ලා මොකද වෙන්නේ? මේ වස්තේ හිල වෙනවා. මේ වටේ තියෙන මේ අපද්‍රව්‍ය එහෙම ඔක්කොම ඔක කියන මඩ අංශු ඒ වගේ අපද්‍රව්‍ය සුද්ධ ජීවීන් මෙන්න මේ ජීවිත තුළට ගිහිල්ලා හිල වෙනවා. එතකොට මොකද වෙන්නේ? ජලයේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම ටික මේ ජීවිත වලට ආකර්ෂණය වෙච්ච නිසා ජලය පිරිසිදු වෙනවා. දැන් ඔයාලා දන්නවා අර ගෑල්ලමයි දන්නවා අර තියෙනවා නේද මූණේ ගන්න එක ක්‍රීම් වර්ග fair and lovely කියලා තියෙනවා. එක මගුල් තියෙනවානේ. ඔය තියෙනවා සක්‍රීය කාබන් සහිත කියලා දානවා. වඩාත් ක්‍රියාශීලී තම හොඳින් පිරිසුදු කරන සක්‍රීය කාබන් අඩංගු ක්‍රීම් වර්ග කියලා දානවා. නේද? ආව දැන් මට පේනවා සමහර කට්ටිය ටියුබ් එක පේනවා. ආව තියෙන්නේ එක જાති මම නම පේන්නේ. හරිද? ඔව් අනිත් අර පේන්න තියෙන මයික් එක ඔෆ් කරලා නිසා හොඳයි. හරි. ඔය බලන්න ඕකේ තියෙනවා සක්‍රීය කාබන් කියලා ගහලා තියෙනවා. හරිද? සක්‍රීය කාබන් කියලා ගහලා තියෙනවා. බලන්න තියෙනවද කියලා? තේරෙනවනේ ඒකනේ. ඇක්ටිව් කාබන් කියලා තියෙනවා. ඔව්. ඇක්ටිව් කාබන් කියලා තියෙන්නේ හරිද? ඇක්ටිව් කාබන් කියලා තියෙන්නේ මේ ඒකෙදි වෙන්නේ මොකද්ද? අපේ මූණේ ඔක ගාපු ගමන් මේ මූණේ අපේ මේ සමතුල සිදුරු තියෙනවනේ. ඒ සමේ සිදුරු ඇස්සේ තියෙන අපද්‍රව්‍ය පවා අර සක්‍රීය කාබන් වලට ඇදිලා ඇවිල්ලා ඒ සක්‍රීය කාබන් වල තියෙන ද්විත තුලට ඒ කියන්නේ සියුම් සිදුරු තුලට අවශෝෂණය වෙනවා. ඔයාලා ක්‍රීම් එක මූණේ ගෑවම මොකද වෙන්නේ? ඒකේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම අර කාබන් වලට උරා ගන්නවා. ඒකවල මූණ සම පිරිසිදු වෙනවා. ඒක තමයි පැහැපත් ස්වභාවයක් එන්නේ. හරි? ඒකවල පැහැපත් ස්වභාවයක් ඇති වෙනවා.
හරි එතකොට ඔන්න ඕකත් දැන් ඔයාලට දීලා තියෙනවා බලන්න නැනෝ ප්‍රමාණයේ සිදුරු සහිත සක්‍රීය කාබන් කියලා තියෙනවා. ඒ ටික ලියා ගන්න ඕනේද බලන්න? නෑ සර්. නෑ නේද? ඔව් පොල් කට අඟුරු, දැව අඟුරු, ගල් අඟුරු, පීට් ආදී වගේ තාක්ෂණික ක්‍රමාදාය සක්‍රීය කාබන් නිෂ්පාදනය කරනවා. මෙම සක්‍රීය කාබන් වල නැනෝ පරිමාණයේ ද්විද පීඩනවා. මේ නිසා සක්‍රීය කාබන් අධික පෘෂ්ඨ වර්ගඵලයක් ඇත. සක්‍රීය කාබන් ග්‍රෑම් එකක පවතින පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් සක්‍රීය කාබන් ග්‍රෑම් එකක් කියන්නේ එයාගේ මුළු පෘෂ්ඨ වර්ගඵලය ගත්තොත් වර්ග මීටර් 3000ක් විතර තරම් ලොකුයි. ඒ තරම් සියුම් සිදුරු ගොඩාක් මේක ඇතුලේ පිහිටනවා. එතකොට මේ සියුම් සිදුරු අතරට තමයි ජලයේ පවතින බැර ලෝහ වර්ග වගේ ඉතා කුඩා අංශු මේක මේවට අවශෝෂණය වෙනවා. ඒකයි ෆිල්ටර් එක පවා යට මේ සක්‍රීය කාබන් කුඩු ගොඩක් දාලා තියෙන්නේ. හරි අපි ඊළඟට බලමු නැනෝ තාක්ෂණයේ භාවිතයන් ටික දැන්. නැනෝ තාක්ෂණයේ භාවිතයන් බලමු. නැනෝ තාක්ෂණයේ භාවිතයන් ටිකක් බලලෙමු අපි. නේද? නැනෝ තාක්ෂණයේ භාවිතයන් ටිකක් බලලෙමු. වීඩියෝ ටිකක් බලලෙමු. ඊට පස්සේ මම ඔයාලට නැනෝ තාක්ෂණයේ භාවිතයන් ටික කියලා දෙන්නම්. මොකද දැන් මම කියනවා අහන් ඉඳලා තිපා වෙලානේ. අර සමහර කට්ටිය කට අහන වෙන්න වෙච්චර විතර. දැන් ඔයාලට මෙතන මේ පේන්නේ බෝලයක් වගේ පේන්නේ ජල අණුව. යටින් පේන්න තියෙන්නේ ඔය හබරල මොකද්ද නෙළුම් පත්‍රය. නෙළුම් පත්‍රයේ තියෙන අර නැනෝ අංශු ප්‍රමාණයේ සියුම් කෙඳි මත තමයි අර ජල අණුව තියෙන්නේ. ජල බිඳුව තියෙන නිසා තමයි ජල බිඳු නෙළුම් පත්‍රයට ඇලෙන්නේ නැත්තේ. දැන් මේ තියෙන ඉතා සියුම් ලෙස හදපු කුඩා පරිපත. ඔය සමහර ෆෝන් වලත් ඔය වගේ සියුම් පරිපත තියෙන්නේ. ඒ ඔක්කොම නිෂ්පාදනය කරලා තියෙන්නේ නැනෝ අංශු ප්‍රමාණයේ උපකරණ එකතු කරලා. මේ බලන්න මේ ෆෝන් එක. මේ ෆෝන් එක වලල්ල වගේ අතේ ඔතා ගන්න පුළුවන්. අතේ ඔතා ගන්න පුළුවන් මතකද කිව්වා? නැනෝ ග්‍රැෆීන් කියන්නේ සුනම්යයි කිව්වා නමන්න පුළුවන් එහාට. ඉතින් ඒ ග්‍රැෆීන් යොදාගෙන තමයි මේ ෆෝන් එක හදලා තියෙන්නේ. ඒ වලල්ල වගේ අතේ ඔතා ගන්න පුළුවන් ඕන. නැත්නම් ෆෝන් එක වගේ දිග කරලා තියාගන්නත් පුළුවන්. ඕන නම් අතේ ඔතලා රෝල් කරලා තියාගන්නත් පුළුවන්. හරි? දැන් මේ වගේ ඔයාලා දැකලා ඇති ඔය එක එක බෑන්ඩ් වගේ තියෙනවා. ෆෝන් තියෙනවා නේද? ඒ ඔක්කොම හදලා තියෙන්නේ නැනෝ තාක්ෂණය භාවිත කරලා. ඔය දිනර කලින් පෙන්වපු ෆෝන් එක ඕන රෝල් කරලා තියන්න පුළුවන්. නේද? හොඳයි නේද? මෙතන මේ තියෙන්නේ රතු රුධිරාණුවකට ප්‍රතිකාර කරන නැනෝ රොබෝ කෙනෙක්. ඔයාලට පේනවා ඇති ඔය තියෙන රතු පාටට පේලා තියෙන රතු රුධිරාණු. ඒ කියන්නේ අපේ රුධිර සෛල. ඒ රුධිර සෛලවල විවිධාකාර විකෘති වීම් එහෙම තියෙනවා නම් මේ නැනෝ රොබෝවරු යවලා පුළුවන්කම තියෙනවා ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න. අනාගතයේදී මේ වගේ දේවල් එනවා දැන්. නැනෝ දැන් අපිට ඕන පුළුවන් දැන් වර්තමානයේ ඒක පරීක්ෂණාත්මකව තියෙනවා මොනවාද? නැනෝ රොබෝවරු විදිනවා එන්නත් කරනවා රෝග පාලනය කිරීම සඳහා. එතකොට මොකද්ද කරන්නේ? නැනෝ රොබෝවරු ඔය වගේ නැනෝ රොබෝවරු අපේ ඇඟට එන්නත් කරනවා. ඉතින් අපේ ඇඟේ ඔය වගේ කට්ටිය ලක්ෂ ගාණක් ඉන්නවා ඊට පස්සේ. අපිට ඕන වෙලාවක පුළුවන් පරිගණකයේ සමග ඒ රොබෝවරු සම්බන්ධ කරගෙන අපේ ඇඟේ අවශ්‍ය නම් වෛරසයක් තියෙනවනේ ඒ වෛරසය ටාගට් කරලා පෙන්නුවම එයාලා ගිහිල්ලා ඒ රොබෝට වෛරසය විනාශ කරනවා. හරිද? කොහේ තැනක රුධිරය බ්ලොක් වෙලා තියෙනවා නම් අපි තුම හાર્ට් එකේ කොහේ තියෙනවා මේ රුධිර නාලයක් අවහිර වෙලා. එතකොට මොකද්ද කරන්නේ? ඔය රොබෝ වලට දෙනවා උපදෙස්. එයා ටස් ගාලා ගිහිල්ලා ඒ අවහිර වෙච්ච තැන හාරලා අර තෙල් තට්ටුව අයින් කරලා රුධිර නාලේ නැවත තිබ්බ තත්ත්වයටපත් කරනවා. ඒ වගේ රොබෝවරු හදලා තියෙනවා දැන්.
හරි ඔයාලට මම ඊළඟට පෙන්නනවා නැනෝ තාක්ෂණය යොදාගෙන කරපු තව නිර්මාණ තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ වීඩියෝ එක ඔයාලා බලනකොට තේරෙයි. right ඔන්න බලන්න ඔයාලා මෙතන මේ පේන නැනෝ තාක්ෂණය යොදාගත්ත දැන් ඔන්න මේ ලෝහ පෘෂ්ඨයක් තියෙනවා. මේ ලෝහ පෘෂ්ඨය මත නැනෝ තාක්ෂණය භාවිත කරලා හදපු තීන්ත වර්ගයක් ආලේප කරලා තියෙන්නේ. ඒ තීන්ත ආලේප කිරීම නිසා ජලය රැඳෙන්නේ නැහැ. බලන්න. දැන් මේ ඉස්සර දකින්න දැන් මේක ඔයාලට පේනවා මේ පැත්තේ කොළ පාටින් දාලා තියෙන අල්ට්‍රා එවර් ඩ්‍රයි කියලා. ඒ කියන්නේ ඒක තමයි නැනෝ තාක්ෂණය යොදාගෙන හදපු තීන්ත වර්ගය ස්ප්‍රේයර් එක. මේ දකුණු පැත්තේ තියෙන ගඩොල් ගැටේට ඒක දාලා තියෙනවා. අනිත් පැත්තේ දාලා තියෙන අන්ට්‍රීටඩ් කියලා. අන්ට්‍රීටඩ් කියලා කියන්නේ ඒ බ්ලොක් ගල ඒ සිමෙන්ති ගල ඒ පැත්තට දාලා නැහැ. අර ආලේපය දාලා නැහැ. බලන්න මොකද වෙන්නේ කියලා. right දැන් මෙතන මේ පෙන්නන්නේ ඇන දෙකක් තියෙනවා. එක ඇනයකට අර මේ අල්ට්‍රා එවර් ඩ්‍රයි කියන්නේ මේ පැත්තේ. වම් පැත්තේ තියෙන එකේ ඒ ආලේපේ තියෙනවා. දකුණු පැත්තේ ආලේපේ නැහැ. දැන් මේ ග්‍රීස් කොට දැක්කද? තෙල් කොටක ගෑයි තෙල් දැන් වල පේනවා ඇති. ඒ ආලේපේ නැනෝ ආලේපනේ තියෙන එකේ තෙල් බිඳුවක් කර රැඳෙන්නේ නැති එකේ තෙල් ගෑවෙනවා. right මේ ග්ලව්ස් දෙක. එතකොට මේ දකුණු පැත්තේ තියෙන කොළ පාට එකේ ඒ ආලේප තියෙනවා අනිත් පැත්තේ නැහැ. වතුරට දාන්නේ. දැක්කද? මේ පැත්තේ ග්ලව්ස් එක තෙමුණා පෙඟුණා. මේ පැත්තේකට මොකුත් උනේ නැහැ. මේ ග්ලව්ස් එක මඩ වස්තුවේ. බලන්න මෙයාට මේ ගඩොල් කැරෙන මඩ වලින් ගහනවා. මොකද එන්නේ බලන්න. right ඔන්න බලන්න වීදුරුව ක්‍රමයේ වැඩේ කරලා තියෙන්නේ. වීදුරුවේ මැද මේ වීදුරක් තියෙනවා. මේ වීදුරුවේ මැද ආලේපේ නැහැ. වටේ මේ කළු පාට කොටස විතරක් ආලේපේ තියෙනවා. මොකද එන්නේ බලන්න. දැක්කද මේ වටේ ආලේපය කරපු නිසා ජලය රැඳෙන්නේ නැහැ. මැද ආලේප කරපු නැති නිසා ජලය රැඳෙනවා. ඒ ටික විතරක් වතුර තියෙනවා එළියට යන්නේ
ඔය දැක්කේ නැනෝ තාක්ෂණය යොදාගෙන හදපු තීන්ත වර්ගයක්. තව තියෙනවා පෙන්නන්න. එයාගේ නැනෝ තාක්ෂණයක් නෑ. That uses the power of nanotechnology to repel against liquids and stains. It is the world's most advanced self-cleaning solution created especially for fabrics that uses ඔන්න බලන්න මෙයා කියන්නේ මොකද්ද? self cleaning solution. ඒ කියන්නේ සොයන් පිරිසිදු කිරීමේ මොකක් හරි සංයෝගයක්. the power of nanotechnology to repel against liquids and stains. It is the world's most advanced self-cleaning solution created especially for fabrics that is guaranteed to extend the life of. පාඩි ඉස්සරහට මම කියලා දෙනවා. මේ විදිහට මේ තමා විසින්ම පිරිසිදු කරගන්න රෙදි ඇඳුම් හදලා තියෙනවා. මේ ගොඩක් වෙලාවට මේකට හොඳ මේක හොඳ ගෙදර තියෙන කර්ටන්ස් වලට අනේවට. එතකොට දුවිලි රැඳුනට දුවිලි වැදුනට ඒකේ දුවිලි රැඳෙන්නේ නැහැ. Anything it touches. From the start, we wanted to create a product that is truly unique, one that is easily applied, long-lasting, and delicate enough to never affect the breathability, texture, or color of anything it touches. More importantly, we wanted Liquid Off to be completely safe. Almost all of the existing applications on the market today contain toxic and harmful chemicals. We knew there had to be a better way. So after much research and development, we were able to develop a green and eco-friendly solution that is completely free of all harmful chemicals and solvents. There are many other features that make Liquid Off stand out from the crowd. Its ability to remain completely invisible and non-detectable is a game changer. Other applications dry to a hard and flaky white haze that completely ruins anything they touch. So feel free to use Liquid Off on your favorite running shoes, expensive silk tie, baby clothing. We are the green and eco-friendly solution that will save you time and money while allowing you to live a cleaner and healthier lifestyle. To date, we've tested and integrated all of the major components of our formulation, and we already have a working and tested product. Now all we need is your backing to get us to the next level. හරි මම තව පෙන්නන්නම්. එකක් නෙමෙයි. තව තියෙනවා. නැනෝ තාක්ෂණය භාවිත කරනවා යුදමය කටයුතු සඳහා. නැනෝ තාක්ෂණය භාවිත කරලා තියෙනවා යුදමය කටයුතු සඳහා. බලමු ඒවා. Micro air vehicles, or MAVs, will play an important role in future warfare. The urban battlefield calls for tools to increase the warfare. දැන් මෙතන මේ පෙන්නන්නේ ඔක්කොම එක්කෙනෙක්ව සත්තු නැහැ. ඔක්කොම
නැනෝ රොබෝ වල ඉන්නේ. මෙතන මේ කුරුල්ලෙක් වගේ පෙන්වන්නේත් රොබෝ කෙනෙක්. Fighters' situational awareness and capacity to engage rapidly, precisely, and with minimal collateral damage. MAVs will be integrated into future Air Force layered sensing systems. These systems may be airdropped or hand-launched depending on the mission requirements. The small size of MAVs allows them to be hidden in plain sight. Once in place, an MAV can enter a low-powered extended surveillance mode for missions lasting days or weeks. This may require the MAV to harvest energy from environmental sources. දැක්කා එතන කුරුල්ලෙක් වගේ හිටියට කුරුල්ලෙක් නෙමෙයි ඉන්නේ එතන. කුඩා කැමරාවක් සහිත රොබෝ කෙනෙක් තමයි ඉන්නේ. Such as sunlight or wind, or from man-made sources, such as power lines and vibrating machinery. It will blend in with its surroundings and operate undetected. MAVs will use microsensors and microprocessor technology to navigate and track targets through complicated terrain, such as urban areas. An MAV operating in urban terrain will have more agility challenges than larger UAVs. Obstructions can cause wind gusts, even on a calm day. One way to overcome this is to learn from examples in nature and use flapping wings to fly. Sensing an oncoming gust, feedback control directs the wings to flap asymmetrically, compensating for the wind. Small size and agile flight will enable MAVs to covertly enter locations inaccessible by traditional means of aerial surveillance. MAVs will use new forms of navigation, such as a vision-based technology. දැන් එතන පෙන්වන්නේ ඉතා කුඩා රොබෝවරු හදපු කට්ටිය. මෙයාලට යන්න පුළුවන් යතුරු සිදුරකින් පවා ඇතුළට යන්න පුළුවන්. යතුරු සිදුරකින් පවා මෙයාලට ඇතුළටින් ගිහිල්ලා ඇතුළේ තියෙන වීඩියෝ ඇතුළේ වෙන දේවල් වීඩියෝ කරන්න පුළුවන්, සවුන්ඩ් රෙකෝඩ් කරන්න පුළුවන්. ඕනනම් මෙයාලට පුළුවන් පහර දෙන්නත් පුළුවන්. ඒ කියන්නේ වෙඩි තියන්න වගේ දේවලුත් පුළුවන්. Called optic flow. This system remains robust when traditional methods, such as GPS, are unavailable. Multiple MAVs, each equipped with small sensors, will work together to survey a large area. Information from these sensors will be combined, providing the swarm of MAVs with a big picture point of view. Data will be communicated amongst the MAVs to enable real-time, reliable decision-making and to provide an overall surveillance picture for other platforms or operators. Each individual MAV may perform a very distinct mission from its fellow swarm members. While some MAVs may be used purely for visual reconnaissance, others may be used for targeting or tagging of sensitive locations. Individual MAVs may perform direct attack missions and can be equipped with incapacitating chemicals, combustible payloads, or even explosives for precision targeting capability. MAVs may carry sensors to detect chemical, biological, or radiation threats and relay this information to human operators or to other unmanned platforms. Like their biological inspiration, MAVs are not limited to flight. The agile hovering, perching, and crawling MAV will fulfill the mission popularly termed dull, dirty, and dangerous, like no current system can. MAVs will become a vital element in the ever-changing warfighting environment and will help ensure success on the battlefield of the future. Unobtrusive, pervasive, lethal, micro-air vehicles, enhancing the capabilities of the future warfighter. හොඳයි දැන් ඔයාලා දකින්න ඇති ගොඩක් දේවල් ටික. අර මම හිතන්නේ පස්සේ අන්තිමට පෙන්නපු වීඩියෝ එක නම් පොඩ්ඩක් පැහැදිලි මදි මගේ තියෙන එක පැහැදිලි නැහැ. හරිද? එතකොට මේ නැනෝ තාක්ෂණයේ භාවිතයන් තමයි වෙන්නේ. නැනෝ තාක්ෂණයේ භාවිතයට ගන්නවා විවිධාකාර කටයුතු තමයි. හරිද? ප්‍රධාන වශයෙන් එකක් ගන්නවා බල ශක්ති උත්පාදනය. බල ශක්තිය කියන්නේ විදුලිය නිෂ්පාදනය කිරීම වගේ දේවල් වලට. ඊළඟට ඔය ජීවවායු නිපදවීමට ඊළඟ හරි ඉක්මනට ඒ කියන්නේ අවශ්‍ය කොම්පෝස්ට් වගේ පොහොර නිෂ්පාදනයට
මධ්‍යසාර නිෂ්පාදනයේට මෙන්න මේ වගේ විශේෂිත ක්‍රියා සඳහා මේ නැනෝ තාක්ෂණය යොදා ගන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. දැන් නැනෝ ජෛව තාක්ෂණය මගින් නැනෝ ජෛව තාක්ෂණය කියන්නේ විවිධ එන්සයිම් වර්ග හදාගෙන තියෙනවා. නැනෝ තාක්ෂණය යොදාගෙන විවිධ රසායනික ද්‍රව්‍ය එන්සයිම් කියන එක හිතන්නකෝ එන්සයිම් කියලා කියන්නේ ජීර්ණය කරන්න ඒ කියන්නේ ද්‍රව්‍ය ජීර්ණය කරන්න යොදා ගන්න රසායන ද්‍රව්‍ය තමයි එන්සයිමයක් කියලා කියන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම නෙමෙයි. සාමාන්‍ය එහෙම හිතා ගන්න පොඩ්ඩක් ඔයාලා දැනට. දැන් අපේ මේ ආහාර ජීර්ණ පද්ධතියේ එන්සයිම් තියෙනවා. මේ එන්සයිම් වලින් කරන්නේ ආහාර ජීර්ණය කරනවා. එතකොට දැන් ඔයාලා දන්නවා මධ්‍යසාර පැහැෙනකොට නේ ඔයාලා මේක දන්නවා තීනි මත යීස්ට් ක්‍රියා කරනකොට තීනි මධ්‍යසාර බවට පත් වෙනවා. කාබන් ඩයොක්සයිඩ් වායු පිට වෙනවා. ඉතින් මොකද වෙන්නේ? ඒ යීස්ට් වලින් නිකුත් කරන විවිධ එන්සයිම් නිසා තමයි ඒවා ඒ තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් මේ නැනෝ තාක්ෂණය භාවිත කරලා ඒ වගේ එන්සයිම් වර්ග කෘත්‍රිමව හදලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ එන්සයිම් වලට පුළුවන්කම තියෙනවා ලී එහෙම නැත්නම් ලී කුඩු බඩිරුණු ශාකයේ කඳ ඒ කියන්නේ බඩිරුණු කරලා ගත්තාට පස්සේ කඳෙන් වැඩක් නැහැනේ. ඒ කඳ ඊළඟ තනකොළ මෙන්න මේවා හොඳට කුඩු කරලා අර අඹරපු පල්පයකට මේ නැනෝ තාක්ෂණය දාන හදපු එන්සයිම් එක දාපු ගමන් අර ඉක්මනට එක්ක මේවෙන් ජීව වායුව පිට වෙනවා. ඒක ගන්න පුළුවන් අපිට ගෑස් වෙනුමට. එහෙම නැත්නම් මේවෙන් එතනෝල් ඒ කියන්නේ මධ්‍යසාර මේවා ගන්න පුළුවන් අපිට පෙට්‍රල් වගේ දේවල් වෙනුමට. හරිද? ඒ විදිහට අපිට බල ශක්ති උත්පාදනය සඳහා යොදා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රතිරෝධය ගොඩාක් අඩු. ඒ කියන්නේ විද්‍යුතය ගමන් කරන්න ගොඩක් පහසු. ඊළඟට ආතතිය කියන්නේ ඇදීම් වලට ඔරොත්තු දෙන්න. ඇදීම් වලට ඔරොත්තු දෙන කාබන් නැනෝ නල. දැන් කාබන් නැනෝ නලයක් කියන එකෙන් කාබන් නැනෝ නල තුලින් විදුලිය ගමන් කරනවා. මතකනේ කාබන් නැනෝ නල හදපු විදිය. ග්‍රැෆීන් රෝල් කරලා නැහැදුවේ. මේවා ඇහැට පේන්නේ නැහැ. ඉතා සියුම් වයර්. ඉතා සියුම් වයර් විශාල ධාරාවක් ගෙනියන්න පුළුවන් කිසිම හානියක් නැතුව. බලන්න ඒ වගේ ඉතා සියුම් වයර් ආවනම් දැන් වර්තමානයේ බලන්න කරන්ට් එක දෙවන මහත් අඩි කම්බි ඇදලා මහා පත වයර් ඇදලා එහෙමනේ තියෙන්නේ. ආන්න එක නැතිලා යන ඉස්සරහට. ඉස්සරහට ඉතා සියුම් වයර් එකක් දිගේ විශාල ධාරාවක් ගෙනියාමේ හැකියාව ලැබෙනවා. හරිද? ඊළඟට සූර්ය පැනල හදනවා. වර්තමානයේ දැන් අලුතෙන් සූර්ය පැනල හදනවා නැනෝ තාක්ෂණය යොදාගෙන. කොහොමද හදන්නේ? ඒක නිකන් ඉටි කොලේ වගේ. වර්තමානයේ ජපානයේ තියෙනවා. සම්පූර්ණයෙන් කාර් එකක් ගත්තොත් එහෙම කාර් එකේ සූර්ය පැනලයක් තියෙනවා කියලා හිතෙන්නේ නැහැ. කාර් එකේ හැම තැනම සම්පූර්ණයෙන්ම බොඩි එකේ හැම තැනම සූර්ය පැනල අලවලා තියෙනවා. ස්ටිකර් එක වගේ. ඉටි කොලේ වගේ. පේන්නේ නැහැ. වීදුරු වල පේන් ස්ක්‍රීන් වල සයිඩ් වීදුරු හැම එකෙම සූර්ය පැනල අලවලා තියෙනවා. එතකොට යා පාරේ ගමන් කරනකොට අර දැවැන්ත සූර්ය පැනල ප්‍රමාණයක් තියෙනවා. අවුව තියෙන වෙලාවේදී සම්පූර්ණයෙන්ම ඒ සූර්ය පැනල වලින් තමයි යාට විදුලිය ලැබෙන්නේ. රැයට වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ රැයට යන ගමන් කරනකොට කොහෙන් හරි තියෙන කාර් එකකින් වාහනයකින් ලයිට් එකක් වදිනකොට ඒ ක්ෂණිකව ඒ ටිකෙන් විදුලිය හදා ගන්නවා. බලන්න වහල වල සම්පූර්ණයෙන් මුළු වහලෙම ආවරණය වෙන්න ඒ සූර්ය පැනල ගන්න පුළුවන්. කාටවත් පේන්නේ වහලෙට සූර්ය පැනලක් තියෙනවා කියලා. හිතෙන්නේවත් නැහැ. ලස්සන පෙනුමකුත් වෙනයි දිලිසෙනවා. ලස්සන පෙනුමකුත් ලැබෙනවා. හරිද? ඊළඟට දැන් අපි දන්නවා මේ තව තියෙනවා මේ පරිගණක ආවරණ ඇඳුම් වලට පවා සූර්ය පැනල හයි කරන්න පුළුවන්. ඒ වගේ සූර්ය පැනල කඩදාසි වගේ හැදුවට පස්සේ ඇඳුම් වලටත් තියෙනවා. ඒතර මොකද වෙන්නේ? ඒකේ තියෙන වාසිය මොකක්ද? ඇඳුමේ සාක්කුව තියෙනවා. සාක්කුවෙන් එනවා චාර්ජරේ වයර් එක. ඉතින් සාක්කුව ඇතුළට ෆෝන් එක දාගත්ත ගාම ඉතින් ෆෝන් charge වෙනවා. මෙයා ගමන් කරනවා පාරේ. යනකොට මුළු ඇඳුමම සම්පූර්ණයෙන් තියෙන සූර්ය පැනල. හරිද? මොකද්ද සර්? හිර වෙලා අපේ කාටද? ඔයාලට පේන එක අවුල්ද? නෑනේ. ඒ අනිත් අයට මොකක් හරි ප්‍රශ්නයක් ඇති මේ ඉන්ටර්නෙට් ප්‍රශ්නයක්. ඒක මට කියලා හරියන්නේ නැහැ. හරිද? එතකොට මේ අපේ ශරීරයේ ඒ කියන්නේ අපි ඇඳුමක් ඇඳලා ඒ ඇඳුමට ආලෝකය ලැබිච්ච ගමන් විදුලිය හැදෙනවා. ඒකෙන් අපේ අතේ තියෙන ඩිවයිස් එක ෆෝන් එකක් charge කරනවා. තව තියෙනවා අපේ ඇඟේ උණුසුම අණුව විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්
නැනෝ තාක්ෂණයෙන් හදපු ස්ටිකර් වගේ ඇඳුම් තියෙනවා. අපි ඇඟි උණුසුම යොදාගෙන විදුලි නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒක හොඳම දේ තමයි දැන් ඔයාලා දැකලා දෙන කන් ඇහෙන්නේ නැති අය ඉන්නවා. කන් ඇසීම දුර්වල අය ඉන්නවා. ඔයාලා දැකලා ඇති වර්තමානයේ කන් ඇසීම දුර්වල අය දාන් ඉන්නවා මෙහෙම නිකන් කෑල්ලක් වගේ එකක් කනට. දැකලා දිනා ශ්‍රවණාධාර උපකරණ කියලා. දැකලා නැද්ද ඔයාලා? ඔව් සර්. දැකලා දිනවනේ කනට දානවා නිකන් ඒක දැමම ටිකක් කැතයිනේ. ඒක දැමම ඕන කෙනෙකුට හිතෙනවා මෙයාට කන් ඇහෙන්නේ නැති කෙනෙක්. සමහර කට්ටිය ලැජ්ජාවට දාන්නේ නැහැ. ඊළඟට ඔයාලා දන්නවා දැන් බ්ලූටූත් වලින් ගහපු හෙඩ්සෙට් තියෙනවා. මේ කනට මෙහෙම කෑල්ල ගැහුවට පස්සේ ඒක තමයි කතා කරන්නේ. දැන් අලුතෙන් හදලා තියෙනවා හරි චූටි. හරියට මේක බොත්තමක් කියන්න බෑ. ඊටාම සියුම් මේ ඇඟිල්ල උඩ තියාගන්න පුළුවන් තරම් ඊටා සියුම් හෙඩ්සෙට් හදලා තියෙනවා. ඊටා සියුම් මෙන්න මේ වගේ චූටි. දැන් මේක මෙහෙම ඇඳලා හිතන්න මෙන්න මේ වගේ චූටි උපකරණයක් ඇඟිල්ල උඩ තියාගන්න පුළුවන්. මේ ඇඟිල්ල උඩ තියාගන්න පුළුවන්. ඔන්න මම තිතක් ඇඳලා පෙන්නන ඔන්න ඔය වගේ. හිතන්නකෝ. ඔන්න ඔය සයිස්. ඔන්න ඔය සයිස් උපකරණ තියෙනවා. හරිද? එයාට මොකද්ද කරන්නේ? ඒක වෛද්‍යවරු විසින් මොකද කරන්නේ? කන ඇතුලේ තියෙනවා මතකද මම ඔයාලට කන ගැන ඉගෙනුවා. කනේ ශ්‍රවණ ස්නායු සම්බන්ධ වෙන කොටසක් රවුමක් වගේ කැරකිච්ච. ඒකට මොකක් කියලාද කිව්වේ අපි? කරණ සංකය. හොඳයි. කර්ණ සංකය. ඔය තියෙන්නේ නේද? මතකයි. කර්ණ සංකය මෙන්න මේ වගේ කොටසක් නේ තිබුණේ. ඕම් වගේ කොටසක් නේ. මෙයාලා විශේෂ සැත්කමක් මගින් අර කර්ණපටහ පටලය සිදුරු කරලා ඒක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ කර්ණ සංකය මත ඕක අලවනවා. කර්ණ සංකය මත ඕක අලවනවා. දැන් ඒතර මෙයාට කරන්ට් එක දෙන්නේ ඇඟේ රස්නේ. ඇඟේ රස්නේ තියෙන නිසා මෙයාට කරන්ට් එක එනවා. හරි. එතකොට මේක ඇතුලේ මේක බ්ලූටූත් වලින් වැඩ කරනවා. Wi-Fi වලට මේක වැඩ කරනවා. හරි. බ්ලූටූත් වලට වැඩ කරනවා, Wi-Fi වලට වැඩ කරනවා. කන් දෙකට දෙකක් හයි කරනවා. දැන් ඇතුලේ තියනවා කියලා දන්නේවත් නැහැ. එතන මොකද වෙන්නේ? ඇඟේ රස්නේ කරන්ට් එක හැදෙනවා. වටේ පිටේ තියෙන ශබ්ද කන ඇතුලට එනවනේ. ඒක ශබ්දේ වැඩි කරලා මෙයා කෙලින්ම කර්ණ සංකේතම දෙන්න. එතකොට මොකද වෙන්නේ? මේ අපිට ඇහෙනවට වඩා මාර පැහැදිලි විදිහට ක්ලියර් හොඳට පැහැදිලිව මේ මනුස්සයාට ඒක ඇහෙනවා. හොඳට ඇහෙනවා. ඕන මෙයාට පුළුවන් එයාගේ ෆෝන් එකේ තියෙන ඇප් එක, ඒ ඇප් එකට ගිහිල්ලා වොලියුම් එක වැඩි කරන්න, වොලියුම් එක අඩු කරන්න ඒවා පුළුවන්. ඕන මෙයාට පුළුවන් ෆෝන් එකේ තියෙන සින්දුව ප්ලේ කරන්න. දැන් මෙයා සින්දුව ෆෝන් එකේ තියෙන සින්දුව ප්ලේ කරලා මෙයා ඉන්නවා. දැන් කාටවත් හිතෙන්නේ නැහැ මෙයා සින්දුවක් අහා ඉන්නේ. නිකන් මේ ඉන්න හොඳට සින්දුව ඇහෙනවා. හොඳට ඩික් ඩික් ගාලා බේස් එක සින්දුව ඇහෙනවා මෙයාට. නියමට ඇහෙනවා. හරිද? ඒක ෆෝන් එකේ එන කෝල් එක ඒත් එහෙමයි. ඇතුලේ තියෙනවා. ඒක ඇතුලේ මයික් එකක් තියෙනවා. කතා කරන එක මේ ඇඟේ ඇතුලින් ගිහලා සද්දේ ඒක හරහා යනවා. එතකොට ෆෝන් එක අතර ගන්න ඕනේ. කෝල් එක එනකොට එහෙම අර ආන්සර් කරපු ගමන් නිකන් මේ ඉන්න අය කතා කරගෙන ඉන්න පුළුවන්. බාන්න නැනෝ තාක්ෂණය යොදාගෙන කරලා තියෙන දේවල් නේ. හරි. ඊළඟට නැනෝ තාක්ෂණය යොදාගෙන තියෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාව. දැන් මම කිව්වේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවට අදාළ එකක්. බලන්න ඉස්තරම තිබිච්ච පරිගණකය ගත්තොත් එහෙම ඔයාලගේ ඉන්න කාමරේ ඉස්කෝලේ පන්ති කාමරයක් තරම් ලොකු කොට තමයි පරිගණක තිබුණේ. දැන් කොච්චරද? දැන් ඔයාලගේ ෆෝන් එක කියන්නේ පරිගණකයක් නෙවෙයි. ඔය ෆෝන් එක කියන්නේ පරිගණකයක්. ඉතාලම කුඩාට හදපු පරිගණකයක් වෙයි. පරිගණකේ කරන්න පුළුවන් සියලුම දේවල් දැන් ඕක කරන්න පුළුවන්. ඇප් තියෙනවා. නේද? ඉතින් බලන්න මේ තරමට කුඩා වුණේ. නේද? ඉස්සර තිබිච්ච අර රික්ත කණාල වැල් කියලා කිව්වේ. ඒවා ටික වෙනස් වෙලා ට්‍රාන්සිස්ටර් වුණා. එහෙමම කියලා දැන් අවසානයේ නැනෝ චිප්ස් වඩපත් වෙලා තියෙනවා. ඊළඟට පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනයේට. මොන බලන්න නැනෝ තාක්ෂණය යොදා ගන්න අවස්ථා දැන් වෙනම දැන් මම මෙච්චර මේ ලොකු විස්තරයක් කරාට මේ අවස්ථා කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි බලශක්ති උත්පාදනය. උදාහරණ කිව්වම මතක තියාගන්න. දෙවෙනි එක තමයි ඉලෙක්ට්‍රොනික විද්‍යාවට. උදාහරණ දෙක තුනක් මතක තියාගන්න. තුන්වෙනි එක තමයි පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. හරි? ඒ කියන්නේ පාරජම්බූල කිරණ, අදෝරක්ත කිරණ ගමන් නොකරන වීදුරු වර්ග, රෙදි වර්ග හදන්න පුළුවන්.
පාර ජම්බුල් කියන අදෝරක්ත කියන ගමන් නොකරන රෙදි වර්ගයකින් තොප්පියක් හැදුවොත් ඔලුවට දාගත්තම කවදාවත් පාර ජම්බුල් කියන වලින් අපිට හානි වෙන්නේ නැහැ. ඊළඟට ජලය එහෙම නැත්නම් සුද්ධ ජීවි රැඳෙන්නේ නැති සොයම් පිරිසිදු වීමේ හැකියාව ඇත. අර මම කිව්වේ සෙල්ෆ් ක්ලීනින් කියලා. ආනී විදියට තියෙන ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි, ඊළඟට වීදුරු, ඊළඟට රෙදි වර්ග හදනවා. එහෙම රෙදි හැදුවොත් එහෙම ගෙදර කර්ටන්ස් දැම්මට පස්සේ ඒක කවදාවත් හොදන්න ඕනේ නැහැ. අලුතින් ගත්ත වගේම හැමදාම තියෙනවා පොඩ්ඩක්වත් ඩස්ට් එක හිටින්නේ නැහැ. ඒ විදිහට වීදුරු දැම්මොත් හිතන්නකෝ කාර් එකේ වීදුරු හදලා තියෙන්නේ ඒ වගේ. self cleaning material එකකින්. මොකද වෙන්නේ? කවදාවත් වතුර බින්දුවක්වත් රැඳෙන්නේ නැහැ. වයිපර් දාන්න ඕනේ නැහැ යද්දි. වැටෙන හැම වතුර බින්දුවම ලිස්සල යනවා. වාහනේ වයිපර් එකක් දාන්න ඕනේ නැහැ. ඕන වැස්සක යන්න පුළුවන්. වතුර ටික ඔක්කොම යනවා ඉන්න. දැන් මේ වගේ ස්ප්‍රේයර් එහෙම තියෙනවා හදලා. ස්ප්‍රේ වර්ග තියෙනවා වීදුරුවට ගැහුව ගාම වතුර වයිපරේ දාන්න ඕනේ නැහැ. වතුර අයිල වැඩිච්ච ගාම ටස් ගාලා අයින් වෙනවා. මොහොතක්වත් නැදෙන්නේ. ඊළඟට ඔය විදියටම පාරිභෝගික ද්‍රව්‍ය විදියටම ගන්න පුළුවන් මොනවද? ක්‍රීඩා උපකරණ, සැහැල්ලු පාබන්දු. මොකද? සැහැල්ලු මේ ක්‍රිකට් පිටි, ඊළඟට බැඩ්මින්ටන් පිටි ඒවා හදලා තියෙනවා. ඔයගොල්ලෝ පාරිභෝගික ද්‍රව්‍ය යටතේ ඔතන තියෙන උදාහරණ කීපයක් මතක තියාගන්න. අනිවාර්යයෙන් බයට අහනවා. හරිද? හතරවෙනි එක. හතරවෙනි එක යටතේ ඕන දැන් කියලා දෙනවාට නැනෝ තාක්ෂණය නිසා ඇතිවිය හැකි හානි. දැන් මෙච්චරලා කියලා දුන්නේ පළවෙනි නැනෝ තාක්ෂණයේ භාවිතයන් යටතේ ප්‍රයෝජන තුනක් කිව්වා. එකක් බල ශක්ති උත්පාදනය. ඒ යටතේ උදාහරණ මතක තියාගන්න ඕනේ ඔන්න. ඊළඟ දෙවෙනි එක ඉලෙක්ට්‍රොනික විද්‍යාව. ඒ යටතේ උදාහරණ මතක තියාගන්න. පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීම. ඒ යටතේ දැන් උදාහරණ මතක තියාගන්න. දැන් ඔය පෙන්වෙත් පාරිභෝගික ද්‍රව්‍ය ගොඩක්. දැන් නැනෝ තාක්ෂණයේ නිසා අනාගතයේ ඇතිවිය හැකි තත්ත්ව. නැනෝ තාක්ෂණය නිසා හිතකර බලපෑම් තියෙන්නත් පුළුවන්, අහිතකර බලපෑම් තියෙන්නත් පුළුවන්. අපි අහිතකර බලපෑම් ගමු. දැන් මේ නැනෝ තාක්ෂණය යොදාගෙන හදන තීන්ත වර්ග මේ එක එක ද්‍රව්‍ය තියෙනවනේ. ඕව පොළවට එකතු වුණා මොකද වෙන්නේ? පොළොව තුලින් ගමන් කරලා පොළොවේ තැන් තැන් වල රැඳිලා නේද? දැන් හිතන්නකෝ වතුර රැඳෙන්නේ නැති අර රසායනික ද්‍රව්‍ය පොළොවේ යටට ගිහලා තට්ටුවක් රැඳුනොත් මොකද වෙන්නේ? පොළොවට වැටෙන වතුර පොළොව යටට කාන්දු වෙන්නේ නැතුව පොළොවේ මග නතර වෙනවා. එතකොට මොකද වෙන්නේ? භූගත ජල මට්ටම පහළ බහිනවා. ගස් වලට ඕන ජලය නැති වෙලා යනවා. ලින් හිඳිලා යනවා. ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. නේ? ඒක නැනෝ අංශු. නැනෝ අංශු සමහර වෙලාවට මොකද වෙන්නේ? නැනෝ අංශු අපේ ශරීරයට අහිත කරයි. හරි? නැනෝ අංශු අපේ ශරීරයට අහිත කර වෙනවා. සමහර නැනෝ අංශු අපේ ඇඟ තුලින් ගිහිල්ලා අපේ ශරීරයේ විවිධ තැන්වල හෘදය තුල රැඳෙන්න පුළුවන්. නේ? අක්මාව තුල රැඳෙන්න පුළුවන්. වකුගඩු තුල රැඳෙන්න පුළුවන්. නේද? ඒ වගේ හානි සිද්ධ වෙන්න පුළුවන්. හරි? ඊළඟ තව තියෙනවා. දැන් නැනෝ තාක්ෂණය යොදාගෙන ඉතා සියුම් විදිහට හදපු මේ ආයුධ තියෙනවා. සියුම් ආයුධ. සමහර තුවක්කු තියෙනවා. හරිද? නැනෝ අංශු ප්‍රමාණය බුලට් තියෙන්නේ. ඇහැට පේන තරම් කුඩා බුලට් තියෙන්නේ. අපි හිතමුකෝ කවුරු හරි මිනිස්සෙක්. හරිද? කවුරු හරි මිනිස්සෙක් තුවක්කුවකින් කාට හරි වෙඩි තියෙනවා. නැනෝ තුවක්කුවකින් වෙඩි තියන්නේ පෑනක් වගේ. සාක්කුවේ ගහගෙන පොඩි පෑනක්. ඉතින් පෑන මෙහෙම අරගෙන මෙයා ගානට වෙඩි තියනවා. ළඟටම ගිහලා තියන්න පුළුවන්. වෙඩි තිබ්බට මේ මිනිස්සයා එකපාරට මැරෙන්නේ නැහැ. ඔළුවට වෙඩි තිබ්බා කියමුකෝ. මෙයා පොඩ්ඩක් බලයි. ඔළුව රිදුනා වගේ පොඩ්ඩක් මෙහෙම අත ගාලා පොඩ්ඩක් බලයි. යයි ඊට පස්සේ. ටික දුරක් යනකොට දරස් ගන්න මැරිලා වැටේ. හිතා ගන්න බෑ මොකද උනේ කියලා. පස්සේ කපල බලනකොට පෙනේ පශ්චාත් මරණ පරීක්ෂණය බැලුවම පෙනේ මොළයේ තුල විශාල වශයෙන් රුධිර ගැලීමක් ඇති වෙලා. හිතන්නේ මොන හරි නහර කුකුරලා මොන හරි කියලා තමයි හිතන්නේ. හොයා ගන්න බෑ වෙච්ච දේ මොකද්ද කියලා. සර් බෝඩ් මොකද්ද? කවුද කෑ ගැහුවේ? එතකොට තව පුළුවන් දේවල් තියෙනවා. තව දේවල් මොනවාද? දැන් නැනෝ ප්‍රමාණයේ කැමරා තියෙනවා. දැන් වර්තමානයේ හදලා තියෙනවා. නැනෝ ප්‍රමාණයේ කැමරා ඉතා සියුම් කැමරා තියෙනවා. ඒවෙන් තියෙන හානිය මොකක්ද? ඒවෙන් තියෙන හානිය තමයි ඕන වෙලාවක දැන්
සමහර රෙදි කඩවල වල තියෙනවා කණ්ණාඩිය කියන අපි ඇඳුම් මාරු කරන තැන කණ්ණාඩිය තියෙන්නේ. කණ්ණාඩිය අලවල තියෙනවා කැමරා අපේ එන්නේ. ඒ කාමරේ තැන් වල කැමරා තියෙනවා. මොකද ඒ කට්ටිය මොකද කරන්නේ? කට්ටිය ගිහිල්ලා ඇඳුම් මාරු කරන හැම ඒ වගේ සමහරය වීඩියෝ කරනවා. අසභ්‍ය වීඩියෝ හදන්න පුළුවන්. නේ? එක එක අයගේ කාමර වලට යතුරු සිදුරෙන් යවලා, දොරවල් යටින් යවලා වීඩියෝ කරන්න පුළුවන් තත්ත්වයට පත් කරනවා. දැන් වර්තමානයේ එහෙම තියෙනවා. වර්තමානයේ තියෙන මේ සාක්කුවේ ගහගෙන පෑනේ කැමරා ඔක්කොම ටික තියෙනවා. ඇස් දෙක දාන කණ්ණාඩියේ දෙපැත්තේ ලස්සන කැමරා තියෙන ඔක්කොම තියෙනවා. කණ්ණාඩිය දාගෙන යනවා. කණ්ණාඩිය දාගෙන යනවා සියලුම දේ රෙකෝඩ් වෙනවා. දැන් බලන්නකො එක එක ටීවී එකේ සමහර වැඩසටහන් යන්නේ. නේ තියෙන ප්‍රෝස්ට් වල එක එක ඒවා තියෙන්නේ. ගිහින් කතා බහ කරනවා ඔක්කොම වීඩියෝ වෙලා. කොහොමද? එක්කෝ දාගෙන යන කණ්ණාඩි නේ? සමහරට ෂර්ට් එකේ බොත්තම තියෙනවා. එක බොත්තම කැමරාවක්. සියලුම දේවල් රෙකෝඩ් වෙනවා. රෙකෝඩ් වෙන ගමන්ම ඒ ගාම ශනිකව අන්තර්ජාලය හරහා අවශ්‍ය තැන් වල සේව් කරගන්න. නේ? ඒ වගේ ලොකු ගැටලු තියෙනවා ඉතින්. නේද? ඒ රසායනික එහෙම නැත්නම් ජෛව යුද විනිෂ්පාදනය කිරීම මේ වගේ ගොඩාක් ගැටලු තියෙනවා මේ නැනෝ තාක්ෂණයේ. ඒ කියන්නේ නැනෝ තාක්ෂණයේ වැරදි පැත්තට ගියොත් ඒ වගේ ගැටලු තියෙනවා. ඒකට ඒ වගේ අහිතකර බලපෑම් අවම කරගන්නත් පුළුවන්. දැන් නැනෝ ෆිල්ටර්ස් තියෙනවා හදලා. ඒ කියන්නේ දැන් පරිසරයේ වායු දූෂණය වැඩි නම් දැන් හිතමුකෝ ආරින් ටවුන් එකේ ගෙදර. දැන් ගේ ඇතුළට එන වාතයේ සම්පූර්ණ දූෂිත ද්‍රව්‍ය වැඩි. අර දුම, දූවිලි ඔක්කොම. මොකද කරන් තියෙන්නේ? ජනෙල් වලට අලවනවා නැනෝ ෆිල්ටර්. නිකන් දැලක් වගේ. එළියේ තියෙන අපද්‍රව්‍ය ඔක්කොම එළිය රැඳෙනවා. ඇතුළට එන්නේ අපිට අවශ්‍ය කරන වාතය විතරයි. නැනෝ ෆිල්ටර්. ඒවා හරහා ඇතුළට විස බීජෙන් නැති වෙන්න හදන්නත් පුළුවන්. නැනෝ ෆිල්ටර්. දැන් බලන්නකෝ අර පේරාදෙණිය කැම්පස් එකකින් හදලා තියෙන්නේ මාස්ක් එකක්. නැනෝ ෆිල්ටර් තියෙන මාස්ක් එකක්. දන්නවද ඔයාලා ඒක? අර පේරාදෙණිය කැම්පස් එකේ මේ ළඟදී හදුව මාස්ක් එක? දන්නේ නැද්ද? පේරාදෙණිය කැම්පස් එකේ මේ ළඟදී හදුව මාස්ක් එකක්. ඒක 25 වතාවකදී හොදන්න පුළුවන් කියලා කියනවා යාලා. ඒක නැනෝ ෆිල්ටර් එකක් තියෙනවා. ඒ කියන්නේ මට මොකක් හෝ වෛරස් රෝගයක් තියෙනවා නම් කොරෝනා තියෙනවා කියමුකෝ. මම මේ ෆිල්ටරේ දාගෙන යනවා නම් මගෙන් එක වෛරස් එකක්වත් එළියට යන්නේ නැහැ. ඇයි? අර නැනෝ ෆිල්ටරේ හරහා යන්නේ නැහැ. මම මේ ෆිල්ටරේ දාගෙන කොරෝනා වෛරස් රෝගීන් මැදට ගිහිල්ලා කතා බහ කර කර ඉන්නවා. මට එන්නේ නැහැ වෛරස්. ඇයි ඒ? නැනෝ ෆිල්ටරේ හරහා ඇතුළට එන්න බෑ. එතකොට නැනෝ තාක්ෂණය වැරදි විදිහට භාවිත කරොත් එහෙම කවුරු හරි ඒව වළක්වන්න නීති එහෙම ඔක්කොම වර්තමානයේ දැන් ක්‍රමක්‍රමයෙන් සම්පාදනය කරලා තියෙනවා. ඒක නැනෝ තාක්ෂණය කියන්නේ වැඩි විස්තර වලට ඕන නම් ඔතන තියෙනවා ඇඩ්‍රස් එකක්. ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය. හෝමාගම තමයි පීරලා තියෙන්නේ. ඔතන තියෙන දුරකථන අංකයට කතා කරලා ඔයාලට වැඩි විස්තර ගන්න පුළුවන්. හරි ඊළඟට ඔය නැනෝ තාක්ෂණ නැනෝ තාක්ෂණයක් විදිහට අපි දැන්නේ භාවිත කරන්නේ. හැබැයි නැනෝ පරිමාණයේ සිදුවන විවිධ ක්‍රියාකාරකම් අතීතයේ අතීතේ ඉඳන් තිබිලා තියෙනවා. දැන් දියමන්ති කියලා ගත්තොත් ඒකේ තියෙන්නේ නැනෝ පරිමාණයේ අංශු සැකසුමක්. හරිද? ඒක හැදිච්ච ආකාරය ඔයාලට සම්පූර්ණ විස්තර ටික අමතර දැනුමට ඔයාලට ලබා දීලා තියෙනවා. ඒ ඔයාලා කියලා බලන්න. එතකොට දියමන්ති වල ඇත්තම පැහැ කුමක්ද? ඒ ඔක්කොම කියලා බලන්න. ඔයාලට අමතර දැනුමට වෙ දීලා තියෙනවා. මිනිරන් ගැන විස්තර ටික ඔක්කොම දීලා තියෙනවා. හරි මට කියන්න ඔය ටියුට් එකේ මොනවා හරි සම්පූර්ණ කරගන්න දේවල් ටිකක් තියෙනවද කියලා? නෑ සර්. එතකොට ඕක ටිකක් හොඳට කියවන්න. නැනෝ තාක්ෂණය කියන්නේ මහා ලොකු අමාරු පාඩමක් නෙමෙයි. මේ වර්තමානයේ තාක්ෂණික ලෝකේ ඔක්කොම ගොඩාක් උපකරණ වර්තමානයේ හදන ගොඩාක් ද්‍රව්‍ය රෙදිපිලි වගේ දේවල් මේ නැනෝ තාක්ෂණය භාවිත කරලා තමයි හදන්නේ. ඒක කොහොමද කරලා තියෙන්නේ කියන එක තමයි ඔයාලට කියලා තියෙන්නේ. දැන් වෛද්‍ය ශාස්ත්‍රයේ දැන් මේ තියෙන අලුත් එක දැන් ඔයාලා දන්නද ඉන්දියාවේ දැන් හදලා තියෙනවා. ළමයින්ට එන්නත් වර්ග දෙනවා. ඉන්දියාවේ දැන් අලුතෙන් හදලා තියෙනවා එන්නත එයා එන්නත අතේ ගාන එක කරන්නේ. කොරෝනාවට හදලා තියෙනවා. මොකද ළමයින්ට ඉන්ජෙක්ෂන් එක විදින්නේ නැහැ. ඒ අදාළ එන්නත අතේ අලවනවා. අලවපු ගාම මොකද වෙන්නේ? ඒ නැනෝ අංශ තියෙන්නේ ඇඟ ඇතුළට බලන්න. මේ වර්තමානයේ සමහර ස්ප්‍රේ කරන මේ
ඔය ඖෂධ වර්ග තියෙනවා. ඔය අත් එහෙම අනමන උලුක් වුණාම ස්ප්‍රේ කරන ඒවා තියෙන්නේ. නැනෝ අංශු තියෙන ඒවා. ස්ප්‍රේ ගහපු ගමන් මොකද වෙන්නේ? හැම හරහා සංදිය දක්වාම ගමන් කරනවා. ගමන් කරලා අවශ්‍ය ප්‍රතිකාරය සිදු වෙනවා. හරි. එහෙමනම් නැනෝ තාක්ෂණය ඔච්චරයි. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්නකෝ. හොඳයි. එහෙනම් අපි පටන් ගමු අලුත් පාඩම 17 වෙනි පාඩම. 9 වසරේ 17 වෙනි පාඩම පටන් ගමු. ඒක තමයි අකුණු අනතුරු. 9 වසරේ 17 වෙනි පාඩම අකුණු අනතුරු. ඔයාලට අලුත් ටියුට් එක දීලා තියෙනවා. අලුත් ටියුට් එකේ බැලුවොත් එහෙම අකුණු අනතුරු කියන්නේ පොඩි පාඩමක්. පොඩි පාඩමක් වුණාට අපිට මේකේ ගොඩාක් සාකච්ඡා කරන්න දේවල් තියෙනවා. පාඩම ඉවරනාට පස්සේ ඔයාලට පේන්නේ පාඩම ඉවර වෙනා 9 වෙනි පිටුවේ 9 වෙනි පිටුවේ පාඩම ඉවරනාට පස්සේ බලන්න ඊළඟ පිටුවේ තියෙනවා මේ මතුගම අධ්‍යාපන කලාපයෙන් මම අරගත්ත පේපර්ස් තියෙන්නේ. ඒකේ තියෙනවා පළවෙනි ඒකකයේ සහ දෙවෙනි ඒකකට අදාළ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඊළඟට තුන්වෙනි ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. හතරවෙනි ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඊළඟට පස්වෙනි ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. හයවෙනි ඒකකයට අදාළ එකක් තියෙනවා. හත්වෙනි ඒකකයට අදාළ එකක් තියෙනවා. අටවෙනි ඒකකයට අදාළ ප්‍රශ්න පත්‍ර ඔක්කොම 7ක් තියෙනවා. පාඩම් 8කට ප්‍රශ්න පත්‍ර 7යි. ඔන්න හොඳට අහගන්න. පාඩම් 8ක් සඳහා ප්‍රශ්න පත්‍ර 7ක් තියෙනවා. එතකොට දැන් ලබන සතියේ සිට මේක කරන්නේ මෙහෙම. ඔන්න හොඳට මතක තියාගන්න. ලබන සතියේ සිට මේ පාඩම් ටික කරන්නේ විදිය. හරි? ලබන සතියේ සිට පාඩම් ටික කරන්නේ පන්තිය දැන් මේ තිබුණේ 7යි කාලා තිබ්බේ පන්තිය. 7යි කාලා තිබ්බ පන්තිය හරියටම 7යි කාලට පටන් ගන්නවා. හරියටම 7යි කාලේදී පන්තිය පටන් ගන්නවා. 7යි කාලයේ සිට 7යි කාලයේ සිට 8 දක්වා හරියට විනාඩි 45. හරිද? 7යි 15 සිට හරියටම 8 දක්වා මේ මිනිත්තු 45 තුල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරනවා. ওই මිනිත්තු 45 තුල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරනවා. සමහර වෙලාවට පොඩ්ඩක් හරි කාලය මදි වුණොත් 8 නෙමෙයි ඒක 8යි 15 වෙන්න පුළුවන්. ඊට පස්සේ පාඩම උගන්වනවා. පාඩම උගන්වලා හරි පාඩම පැයකමාරක කාලයක් උගන්වනවා. 8 නතර කරොත් 9:00 වනතුරු පාඩම උගන්වනවා. හරිද? 8 නතර කරොත් 9:00 වනතුරු පාඩම උගන්වනවා. ඊට පස්සේ එතෙන් පටන් ආයෙත් තව පැය භාගයක්. ඒ කියන්නේ 9:30 සිට 10 දක්වා ආයවතාවක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම කරනවා. එහෙනම් හොඳට මතක තියාගන්න මේ පන්තිය ලබන සතියේදී ලබන සඳුදා සිට සම්පූර්ණයෙන්ම පුනරීක්ෂණ සහ තියරි සඳහා වෙන් වෙනවා. පුනරීක්ෂණ සහ සිද්ධාන්ත සඳහා වෙන් වෙනවා. ඒ නිසා ලබන සතියේ සඳුදා ඔයාලා මේකේ පළවෙනි ප්‍රශ්න පත්‍රය සහ දෙවෙනි ප්‍රශ්න පත්‍රය කියන්නේ පළවෙනි සහ 1 2 3 කියන පාඩම් තුනට අදාළ ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. 1යි 2යි පාඩම් එක ප්‍රශ්න පත්‍රයක තියෙන්නේ තුන්වෙනි පාඩම තව ප්‍රශ්න පත්‍ර දෙකක් තියෙනවා. ওই ප්‍රශ්න පත්‍ර දෙකම සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ ලබන සමුද වෙනකොට. එතකොට මම එක එක්කෙනාගේ නම් කියලා කතා කරනවා. මේ උත්තර අහනකොට මම මෙතනින් කියනවා. මම කියන මෙයා කියන්නේ කියලා කියනවා. හැබැයි උත්තර දී ගන්න බැරි වෙන ළමයි ඉන්නවද? කතා කරන්නේ නැති ළමයි ඉන්නවද? කරන්නේ පළවෙනි වැඩේ තමයි ඒ ළමයා පන්තියෙන් අයින් කරනවා. අයින් කරලා ගෙදරට කතා කරනවා. කතා කරලා අම්මටයි තාත්තටයි තමයි සම්පූර්ණයෙන් මම බනින්නේ. හොඳට මතක තියාගන්න. දැන් මේක අහගෙන නැති අම්මලා තාත්තලා. හරි? මේක අහන් නැති අම්මලා තාත්තලා එහෙම මේ පන්ති උගන්වන එක අහන් ඉන්නේ තමන්ගේ දරුවට උගන්වන්න ඕනේ කියන දෙමව්පියෝ විතරයි. සමහර ළමයි පන්ති ඉන්නවා උගන්වන්නේ මොනවද කියලා අම්මලා තාත්තලාට මොනවත් ඇහෙන්නේ නැහැ. හරි? ඒ කට්ටිය ළමයි අතහැරලා දාපු අම්මලා තාත්තලා. එහෙම වෙන්න බෑ. හරි? මම මේ කියන දේවල් අම්මලා තාත්තලාට ඇහෙන්න ඕනේ. කවුරු හරි ළමයි මම අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැද්ද? මම කෙලින් මේ ළමයා පන්තියෙන් අයින් කරනවා. කෙලින්ම මම මේකෙන් මීටින් එකෙන් රිමූව් කරනවා. ඊට පස්සේ ඒ ළමයිගේ නම් ලිස්ට් එක තියාගෙන පන්ති ඉවෙච්ච ගමන් කෙලින්ම අම්මලා තාත්තලා තමයි කතා කරලා බනින්නේ මේ ළමයා ගැන හොයන්නේ නැහැ කියලා. ඒ නිසා ඒකට ලෑස්ති වෙලා ඉන්න. සියලුම දෙනා ලබන සතියේ නම්
මේක තියෙන පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න පත්‍ර හරි ඒකක 1 2 සහ 3 කියන ඒකක වලට අදාළ ප්‍රශ්න පත්‍ර සම්පූර්ණ කරලා තියෙනවා. හරි. දැන් මේ කාලේ දැන් අපි කියනවා මේ වැස්ස කාලේ පටන් ගත්තා කියලා කියනවානේ. මේ වැහි කාලේ පටන් ගත්තා කියලා කියන්නේ. දැන් එතකොට මේ වගා කන්න තියෙනවා. යල් කන්නේ, මාස් කන්නේ අහලා තියෙනේද එහෙම අහලා? මේ පටන් ගත්තේ මොන කන්නේද? දන්න ඉන්නවද කියන්නේ? මහකන්නේ මේ මහ කන්නේ පටන් ගත්තේ. මහ කන්නේ කියලා කියන්නේ හරිද? ඒ කියන්නේ දැන් මේ ප්‍රදේශය මේ යල් කන්නේ මහ කන්නේ කියන එක දැන් මේ ප්‍රදේශයේද තමයි ඒක තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ මාස් කන්නේ වැඩි අපිට. මේ කාලේ තමයි අපිට වැඩිපුර වැස්ස ලැබෙන කාලය. හරි? ඒ කියන්නේ සාමාන්‍යයෙන් සැප්තැම්බර් මාසේ 15 වෙනිදා සැප්තැම්බර් 15 පටන් ගත්තට පස්සේ මාර්තු මාසේ වගේ වෙනතුරු හරි මාර්තු ඒ කියන්නේ පෙබරවාරි අවසන් වනතුරු මේ වැසි පවතිනවා. මේකට කියන්නේ ඊසාන දිග මෝසන් තුලා. මේ කාලේ මේ සැප්තැම්බර් මාසේ සිට පෙබරවාරි අවසානයේ මාර්තු වගේ දක්වා ඊසාන දිග මෝසන් තුනක තියෙනවා. හරි මේ අපේ ලංකාව නම් හරි මේ අපේ ලංකාවට වෙනස් වෙලා දැන් තියෙන්නේ. මේ මං යන්නේ ඒ විදිහට හරිද? එහෙම හිතා ගන්න මට ලංකාව දින බෑනේ. ඔහොම තියෙන කියලා තමයි ලංකාව. හරි. දැන් මේ දවස්වල මෙන්න ඊසාන දිග මෝසන් තුනකින් තමයි අපිට වැස්ස ලැබෙන්නේ. මෙන්න මේ කාල සීමාව තුළ ඇති වෙනවා අන්තර් මෝසම කියලා එකක්. හරිද? අන්තර් මෝසම් කලාපී කියලා එකක් ඇතනේ කියන්නේ මෝසන් තුලන් ක්‍රියාත්මක වෙන්න ආසන්නයි. හරිද? මෝසන් තුලන් ක්‍රියාත්මක වෙන්න ආසන්නයි. ඒ කාලය තුල සංවහන වැසි ක්‍රියාත්මක වෙනවා. සංවහන ධාරා මගිනුත් වැසි ක්‍රියාත්මක වෙනවා. ඔයාලා මතක තියාගන්න මේ මාර්තු අප්‍රේල් කියන මාස සහ ඔක්තෝබර් නොවැම්බර් කියන මාසවල තියෙන්නේ මේ මෝසන් තුලකින් ක්‍රියාත්මක වන වැසි වලට වඩා මේ සංවහන ධාරා වලින් ක්‍රියාත්මක වන වැසි. ඔය කාලයට අපි කියනවා අන්තර් මෝසම් කාල සීමාව කියලා. ඒ කියන්නේ මෝසම් තුලන් දෙකක් අතරමැද කාලය. මෙන්න මේ කාලේ තමයි වැඩිපුර අකුණු ඇති වෙන්නේ. මේ කාලේ වැඩිපුර අකුණු ඇති වෙන්නේ. හරි. එතකොට දැන් අර මෝසම් තුලන් තියෙන කාලේ එච්චර අකුණු ඇති වෙන්නේ නැහැ. අන්තර් මෝසම් කාලේ තමයි අකුණු ඇති වෙන්නේ. අන්තර් මෝසම් කාලේ හොයා ගන්න පුළුවන් අපිට. උදේ කාලේ හොඳට පායනවා. හොඳට අවුව තියෙනවා. දවල් 12 1 2 වෙනකොට අපිට පේනවා වටින් වලාකුළු කුට්ටි හැදි එනවා. 2 විතර වෙනවා. 2 3 වෙනකොට සම්පූර්ණයෙන් අහස කළු කරලා 2 වෙන්න ඕනේ 1මාර 2 ඒ වගේ වෙනකොට අහස කළු කරන් එනවා. 3 විතර වෙනකොට හොද්දට වහිනවා. හොද්දට වැහැලා 6 7 වෙනකම් වහිනවා. ඊට පස්සේ වැස්ස නතර වෙනවා. රැට අහස බැලුවොත් එහෙම අහස එක වලාකුළක් වන්නේ සම්පූර්ණයෙන් තරු පේන්නේ. ඔක තමයි අන්තර් මෝසම් කාලේ අපිට දකින්න ලැබෙන ලක්ෂණ. හරි? අන්තර් මෝසම් කාලේ දකින්න ලැබෙන ලක්ෂණ තමයි ඔය. දැන් මතක තියාගන්න මෙන්න මේ ටික ඔය මෝසම් තුලන් මොමුත් ඕනේ ඊසාන දිග මෝසම් තුලන් නිරුද්ධික මෝසම් තුලන් ඔය මොකුත් අවශ්‍ය නැහැ. ඔයාලා මෙන්න මේක මතක තියාගන්න. මාර්තු සහ අප්‍රේල්. මාර්තු සිට අප්‍රේල් කාලේ. අපි කියන්නේ අප්‍රේල් කාලේ බක් මහා අකුණු කියලා. ඒ කියන්නේ අවුරුදු කාලේ මේ අකුණු ගහනවා කියන්නේ ගොඩක් නේද? අකුණු ගගා වහින කාලයක් කියන්නේ. ඊළඟට ඔක්තෝබර් සිට නොවැම්බර් මේ දැන් මේ යන කාලේ. මේ කාලේ. මේ කාලෙත් ඔයාලට පේනවා දැන් උදේට දැන් අද නම් උදේ වැස්සා. ඒ අර හිටපු ඔය අවපාත වගේ දේවල් එනවනේ. ඒ නිසායි. නැත්තම් ඔයාලා දැකලා ඇති උදේ වරු හොඳට රස්නේ 12 පහවල 1 2 වෙනකොට බලාකුළු පිරීලා වහිනකොට. හරි. මෙන්න මේ කාලේ තමයි අපි කියන්නේ අන්තර් මෝසම් කාලය. ඒවල මේ අන්තර් මෝසම් කාලේ අන්තර් මෝසම් සමයේ ලක්ෂණයක් තියෙනවා. මොකක්ද දන්නව ලක්ෂණය? පොළව ආසන්නයේ වායුගෝලීය උෂ්ණත්වය ඉතා අධිකයි. පොළව ආසන්නයේ වායුගෝලීය උෂ්ණත්වය ඉතා අධිකයි. ඇයි ඉතා අධික උනේ? දැන් මේ තියෙන ගොඩබිම. හරි මේ මුහුද. හරි මේ ගොඩබිම මේ මුහුද. දැන් මේ කාලේ වෙනකොට
සූර්යයා ටිකක් පෘථිවිය සූර්යයා ටිකක් ලංකාවට ඉහළින් තමයි ගමන් කරන්නේ. සූර්යයා ටිකක් ලංකාවට ඉහළින් ගමන් කරනවා. එතකොට සූර්ය තාපය අධිකයි. සමග ආසන්නයෙන් ගමන් කරන නිසා. සූර්යයා සමග ආසන්නයෙන් ගමන් කරනවා. එතකොට සූර්ය තාපය අධිකයි. ඒකට අධික සූර්ය තාපය නිසා මේ අධික සූර්ය තාපය නිසා මේ ගොඩබිම ගොඩක් රත් වෙනවා. ගොඩබිම විතරක් නෙමෙයි ගොඩබිම වලට වාතය පවා රත් වෙනවා. හරි. මට මෙන්න මේක කියන්නකෝ. ගොඩබිම වලට වාතය රත් වෙනකොට මොකද්ද වෙන්නේ? මේ ගොඩබිම වලට වාතය දැන් රත් වෙනවා. ගොඩබිම සහ ඒවට වාතය රත් වෙද්දි මොකද වෙන්නේ? මේක අපි 7 දී ඉගෙන ගත්තා. රතු වාතේ ඉහළට යනවා. ආ ඔව් ඉරුෂ රතු වාතය ඉහළට යනවා. රතු වාතය ඉහළට යනවා. හොඳයි. රතු වාතය අපි මේක ඉගෙන ගත්තා. සංවහන ධාරාව කියන්නේ ඔක. රතු වාතය ඉහළ නගිනවා. හරි? රතු වාතය ඉහළ නගින්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයේ රත් වෙනකොට සූර්ය තාපය මෙහෙම ලැබෙනකොට හරි? මේ ප්‍රදේශයේ මේ සූර්ය තාපය මෙහෙම ලැබෙනකොට මොකද වෙන්නේ? මේ ප්‍රදේශයේ තියෙන වාතය රත් වෙලා ඉහළ නගිනවා. ආන්න. දැන් දැක්කනේ? මෙතන මට අනිත් අයගේ හරි දැන් ඔන්න එතකොට මේ රත් වෙච්ච වාතය මේ විදිහට උඩ නගිනවා. රත් වෙච්ච වාතය මේ ආකාරයට ඉහළ නගිනවා. ඔය ඉහළ නගිනකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් සුළං හමනවා. මෙහෙම සුළං හමනවා. හරි. ඒ හමන සුළඟත් මෙහෙ උඩට යන්නේ. මූදේ ළඟින සුළඟත් මෙහෙම උඩට යන්නේ. එතකොට බලන්න ගොඩබිම හරහා සුළං පාරක් ගමන් කරනවාද කියන්නේ? ගොඩබිම හරහා මෙහෙම සුළඟක් ගමන් කරනවාද? ගොඩබිම හරහා සුළං ගමන් කරන්නේ නැහැ. හේතුව ගොඩබිමට ඉහළින් තියෙන වාතය රත් වෙවි උඩට යන්නේ. ගොඩබිම හරහා සුළං පාරක් කියන්නේ එන සුළඟ ඔක්කොම මෙහෙම ඇවිල්ලා උඩට යනවා. මෙහෙන් එන උඩට යනවා. මේ එන සුළඟේ ජල වාෂ්ප වැඩි. ඇයි? මුහුදු හරහා එන්නේ. මුහුදු හරහා එන නිසා ජල වාෂ්ප වැඩි. ජල වාෂ්ප වැඩි සුළං ධාරාව තමයි ඉන්නේ. ඉහළට යන්න ආහත ඉහළ සීතලයි මේ ජල වාෂ්ප ඝනීභවණය වෙලා ජල බිඳු හැදිලා විශාල වලාකුළු හැදෙනවා. අන වලාකුළු හැදෙනවා. හරිද? එතකොට අන්තර් මෝසන් සමයේ ලක්ෂණ තමයි මොකද්ද? පොළව ආසන්නයේ වාත ස්තරයේ උෂ්ණත්වය වැඩි. ඒකම සුළං හමන වේගය අඩුයි. සුළං හමන වේගය අඩු වෙන්න හේතුව තමයි මුහුද පැත්තෙන් ඉඳන් එන සුළඟ ගොඩබිම ආවුණාම ගොඩබිම හරහා යන්නේ එයා කෙලින්ම උඩට නගිනවා. මෙහෙන් එන ඒවත් ගොඩබිම හරහා නෙමෙයි යන්නේ උඩට නගිනවා. එහෙම යනකොට මොකද වෙන්නේ? මේ අවට තියෙන මුහුදු හරහා එන සුළඟ නිසා ජල වාෂ්ප මහා ගොඩක් එකට එකතු වෙලා අධික ජල වාෂ්ප ප්‍රමාණයක් තමයි අහස ඉහළට අරන් යන්නේ. ඒ කියන්නේ වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි. ඔහොම වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම මෙන්න මෙහෙම දෙයක් වෙනවා. හරි? හොඳට අහගන්න. ඔය වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම මෙන්න මෙහෙම දෙයක් එනවා. දැන් හිතන්නකෝ මේ තියෙන්නේ පොළව. මේ තියෙන්නේ පොළව. හරිද? මේ තියෙන්නේ පොළව. හරි. මේ තියෙන්නේ පොළව. මේ ජල වාෂ්ප සහිත වාතය මෙහෙම ඉහළට ඇදිලා යනවා. ඔහොම ඉහළට ඇදිලා යනකොට හරි ඉහළට ඇදිලා යනකොට ඔයාලා ඉගෙන ගත්ත පරිවර්ති ගෝලය කියලා එකක්. කිලෝමීටර් 15ක් විතර උසයි කියලා කිව්වේ. හරි කිලෝමීටර් 15ක් විතර උස යනකම් තියෙනවා. මෙන්න මේක උස ඉහළට යන්න මොකද වෙන්නේ? හරි ඉහළට යන්න මොකද වෙන්නේ? මෙයා සීතල වෙනවා. සීතල වෙලා හැදෙනවා මෙන්න මේ ආකාරයේ කැටි වැහි වලාකුළු. මේවට කියනවා කැටි වැහි වලාකුළු. කිලෝමීටර් 15ක් විතර ඉහළට යන්න තමයි මේක හැදෙන්නේ. කැටි වැහි වලාකුළු හැදෙනවා. මුලදී මොකද වෙන්නේ? මුලදී චූටි වලාකුළු හැදෙනවා මෙහෙම. චූටි වලාකුළු හැදෙනවා. ටික ඒ වලාකුළු ලොකු වෙනවා. ලොකු වෙවි ඉහළට යනවා. ඉහළට යනවා කිලෝමීටර් 15ක්. ඒ කියන්නේ මීටර 15000ක් විතර යනකම් ඉහළට මෙයා යනවා. මීටර 15000ක් විතර ඉහළට යනවා. ඉහළට යන්න මෙයා තව සීතල වෙනවා. ඉහළට යන්න සීතල වෙනවා සහ ටික මෙයා ප්‍රමාණය විශාල වෙනවා. ඒ කියන්නේ ඉහළට යන්න මේ වලාකුළු වර්ධනය වෙනවා. මේ වලාකුළු ඉහළට යන්න වර්ධනය වෙනවා. දැන් මෙතනදී මේ වගේ. මෙතෙන් එනකොට මේ වගේ. මෙතෙන්ට එද්දි මේ වගේ. මෙහාට එද්දි මෙහෙම වලාකුළු කුට්ටිය වගේ ඉහළට හැදෙන්නේ මේ. එතකොට මේ වලාකුළක් සාමාන්‍ය කැටි වැහි වලාකුළක් කිලෝමීටර් 15ක් විතර උසයි. හිතන්නකෝ.
කැටි වලාකුළ සාමාන්‍යයෙන් කිලෝමීටර් 10ක් 15ක් විතර උස ලොකු වැහි වලාකුළු කුට්ටියක්. දැන් ඔයාලට හිතෙනවා නේ සමහර වෙලාවට වහිනවා. සමහර වැහි පටන් ගත්තම මහ දැවැන්ත වැහි. ඒ වැහි වැහැල ගංගාවල් උතුරලා ගම් වතුර ගලලා ඔයාලට හිතෙනවා ඒක සමහර වෙලාවට මෙච්චර වතුර ගොඩක් අහසට කොහෙන්ද කියලා. ඒ තරමට වැස්ස. ඇයි ඒකට හේතුව ඒ වැහිවල ඒ වැස්ස ආපු වැහි වලාකුළ ගොඩක් උසයි. ඒ වැහි වලාකුළු ගොඩක් උසයි. සමහර වැහි තියෙනවා හෝගාල වහිනවා විනාඩිය 2යි වැස්ස ඉවරයි. ඇයි ඒ වැහි වලාකුළු ගොඩක් උස නැහැ. මොන බලන්නකො මෙයන්. ඒ වැහි වලාකුළු ගොඩක් උස නැහැ. ඒ කියන්නේ මුලින් හැදෙන වැහි වලාකුළු මේ වගේ. ටික අර ජල වාෂ්ප එකතු වී වැහි වලාකුළු තව ටික උසින් වැඩෙනවා මේ. තව ටිකක් උසයි. දැන් මේ වගේ වැහි වලාකුළු කියන වැස්සක් આવොත් වැස්ස පොඩ්ඩයි. මේ වගේ આવොත් ටිකක් වැඩි. දැන් තව මෙයා හැදෙනවා. වැහි වලාකුළු ටික වැඩෙනවා මේ. මේක තව ටිකක් වැඩි. උඩරිම වැඩෙනවා කොච්චරද? උඩරිම දැවැන්ත වැහි වලාකුළක් આવොත් ඒක කිලෝමීටර් 15ක් විතර. මෙන්න. මීටර 1500ක් විතර. උස වැහි වලාකුළු හැදෙනවා. මේ වගේ වැහි වලාකුළක් આવොත් ඒක මහා ධාරානිපාත වැස්ස. හරි. මෙන්න මේ විදිහට වැහි වලාකුළු උඩට යනකොට මීටර 1500ක් විතර යනකොට අහු වෙනවා ඉස්තර ගෝලය. මේක වල ඉගෙන ගත්තා. ඉස්තර ගෝලය හම්බෙච්ච ගමන් මොකද වෙන්නේ? ඉස්තර ගෝලයේ එකම දිශාවකට වේගවත් උලම් පාරක් තියෙනවා. ඒ නිසා මේ වැහි වලාකුළේ උඩ කොටස මම කියලා දීලා තියෙනවා. මොන වගේ හැඩයක්ද එන්නේ? මේ වැහි වලාකුළේ උඩ කොටස මොන වගේ හැඩයක්ද එන්නේ? කියන්නේ හතේ දිගන්නවා. වැහි වලාකුළේ උඩ කොටස මොකද වෙන්නේ? කවුරුද කියන්නේ ඉක්මනට මේ හතේ දුගන්නපුවා? අනාකූල හැඩයක්. ඕම් කිව්වා කතාව. මේක උලම් පාර වදින්දි මොකද වෙන්නේ කියලා හිතා ගන්න. නෑ අනාකූල හැඩ නෙමෙයි වැරදි. මතක නෑ. කූල හැඩය. නෑ වැරදි. මට මෙයා කියන්නකෝ කවුද ඉන්නේ? අසිනී ඒතිකා ඉන්නවා. එයා කියන්න බලන්න. දැක්කනේ ප්‍රශ්න අහන්න පටන් ගත්ත විතරයි ඉන්නුන් 10ක් විතර අයින් වුණා. කාලකන්ණි. අසිනී කතා කරන්න. බිහාරි කියන්න බලන්න. මේක හතේ දිගෙන්නේ. ඉහළට යන්න ගිහිල්ලා ඉස්තර ගෝලේ හම්බෙච්ච ගම මේ වලාකුළේ හැඩය මොන වගේ හැඩයක්ද වෙන්නේ? රූපත් වෙන්නවා ෆොටෝ පෙන්නන නැතුව බිහාරි. මොකද ඇහුන්නේ නැහැ මට හරියට. පැතලි ස්වභාවයක්. පැතලි ස්වභාවයක්. ඔව් පැතලි ස්වභාවයක්. මේක නිකන් අර මොකක් වගේද? කිනිහිරක හැඩයක්. ඔය තියෙන්නේ. right. කිනිහිරක හැඩයක්. මේක මෙහෙම ගිහිල්ලා මේක මෙහෙම ඇදිලා යන ඔන්න ඔය වගේ හැඩයක් එනවා. මේ කැටි වැහි වලාකුළ නිකන් කිනිහිරයක හැඩයක් ගන්නවා. කිනිහිරයක හැඩයක්. කිනිහිරය කියන්නේ යකඩ තරණ එක තියෙන ටාන් ගල ගහන. අනේ. මෙන්න මෙතෙන් එනකොට මේක ගොඩක් සීතල වෙලා දැන් මොකද වෙන්නේ? මේකේ ජල බිඳු ප්‍රමාණය වැඩි. ඔන්න දැන් වැස්ස වහින්න පටන් ගන්නවා. හරිද? මේ වෙලාවේදී තමයි මෙන්න මේ විදිහට මේ කැටි වැහි වලාකුළු ඉහළට වර්ධනය වෙලා කිලෝමීටර් 15ක් විතර ඉහළට වර්ධනය වෙනකොට මොකද වෙන්නේ? එයාට අහුවෙන ඉස්තර ගෝලය ඉස්තර ගෝලය අහුවෙච්ච ගමන් අපිට හොයාගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේක පැටලි වෙනවා. මේ බලන්න දැන් මෙතන වලට හොඳට පේනවා මේක. හොඳට බලා ගන්න. තමයි හොඳට බලා ගන්න මේක. ඔයාලගේ ෆෝන් එක නම් තියෙන්නේ ෆෝන් එකේ මේක ලොකු කරලා බලන්න පුළුවන්. එහෙනම් මම ලොකු කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න. ඔයාලට පේනවා මේ මැද හරිය තියෙන මේ කැටි වැහි වලාකුළු. මේ කැටි වැහි වලාකුළ ටික ඉහළට වර්ධනය වෙලා ඔයාලට පේනද උඩ කොටස මේ පැතලි වෙලා තියෙනවා. මේ උඩ කොටස පැතලි වෙන්න හේතුව තමයි ඉස්තර ගෝලය හම්බෙච්ච නිසා. අන්න ඒක තමයි කියන්නේ කිනිහිරයක හැඩය ගන්නවා කියලා කියන්නේ.
ඕක තමයි විශාල කැටි වැහි වලාකුළු. ඕකෙන් තමයි අකුණු ගගා වහින්නේ. පේනවද මේ? දැක්කද? මේ කැටි වැහි වලාකුළු උඩට වර්ධනය වෙලා එයා ස්තර ගෝලයේ හම්බුණාට පස්සේ එයාගේ ඉහළ කොටස මේ වගේ පැතලි ස්වභාවයක් ගන්නවා. ආන් ඒ අවස්ථාවේදී තමයි වැස්ස ආරම්භ වෙන්නේ. පේනවනේ? අන්න රයිට්. හරි? මෙන්න මේක බලන්න. ඔයාලා මෙන්න මේ වගේ වැහි වලාකුළු දැකලා නැද්ද කියන්නකො මට දැන් කියන්නකො කතා කරලා. මෙන්න මේ විදිහට උඩ පැතලි වෙච්ච වැහි වලාකුළු දැකලා නැද්ද? වලාකුළු කුට්ටි කුට්ටි වගේ ඒවා. දැකලා තියෙනවා සර්. දැකලා තියෙනවා සර්. දැන් අදින් දැකලා පස්සේ තියෙනවා සර්. right අදින් පස්සේ මෙහෙම වලාකුළක් දැක්කම හරි මතක් කරගන්න මේ වැහි වලාකුලේ ඉහළ කොටස මේ ස්තර ගෝලයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ස්තර ගෝලය නිසා තමයි ස්තර ගෝලයේ තියෙන සුළං ධාරාව නිසා තමයි මේ විදිහට පැතලි ස්වභාවයක් ගන්න කියලා දැන් අදින් පස්සේ වැහි වලාකුලක් දකින්නකොට ඔයාලා අනිවාර්යයෙන්ම ඒක මතක් කරගන්න ඕනේ. මේ තියෙන තව හොඳ උදාහරණයක් ඕන බලන්න. ලස්සනට තියෙනවා. කැටි වැහි වලාකුළ ඉහළට වර්ධනය වෙලා ස්තර ගෝලයේ හම්බෙච්ච ගමන් තමයි මේ වගේ පැතිරි තත්ත්වයක් එල්ල තියෙන්නේ. මේක බලන්න පුළුවන් දැන් මේ වගේ වැහි වලාකුළු අපිට පේන්නේ නැහැ නිකන් බැලුවට. මේ ප්ලේන් එකක යන ගමන් ගුවන් යානයක යන ගමන් ගත්ත ෆොටෝ එකක් තමයි ඔය තියෙන්නේ. ඔය ගුවන් යානයේ එතකොට ගුවන් යානයේ යන කට්ටිය ඒ කියන්නේ ගුවන් යානා යන්නේ වලාකුළු වලට උඩින්. ඒ වලාකුළු අස්සෙන් ගියොත් එහෙම එයාට ඒ කියන්නේ පේන්නේ නැහනේ. නිසා එයාලා නිතරම යන්න උත්සාහ කරන වලාකුළු වලට උඩින්. ඒකට මේ විදිහට එයාට මේක බලා ගන්න පුළුවන්. ඔයාලා දවසක පයිලට් කෙනෙක් වුණොත් පුළුවන්. පයිලට් කෙනෙක් වෙන්නේ කොහොමද? A level maths කරන්න ඕනේ. A level maths කරලා ඒකට වෙනම තියෙනවා විභාග. ඒවා අරහා ඊට පස්සේ ට්‍රේනින් වෙන්න පුළුවන්. A level maths කරලා ඉංජිනේර් කෝස් එකකට තේරෙන්න ඕනේ. මෙන්න මේක තමයි ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන රූප සටහන. මේක තමයි ඔයාලගේ ටියුට් එකේ දාලා තියෙන රූප සටහන. මේ තියෙන්නේ වලාකුළු ආරම්භ අවස්ථාව. මේ තියෙන්නේ වර්ෂා අවස්ථාව. එතකොට මතක තියාගන්න මේ උඩ වලාකුළේ ඉහළම කොටසේ තියෙන අයිස් කැට. අන්න ඒක මතක තියාගන්න. වලාකුළේ ඉහළම කොටසේ. ඒ කියන්නේ මේ පැතිලි වෙලා තියෙන මේ කිනිහිර වගේ තියෙන කොටසේ තියෙන්නේ කුඩා අයිස් කැට ගොඩක්. ඒවා පහළට වැඩිද්දී පෘථිවියේ උණුසුම නිසා කියන්නේ ගොඩබිම් උණුසුම නිසා ඒවා ද්‍රව බවටපත් වෙලා වැස්ස විදිහට වැටෙනවා. සමහර කුණාටු අවස්ථාවල මේ අයිස් කැට වේගයෙන් දිය වෙන්න කලින් පොළොවට වැටෙනවා. අපි ඒකට කියනවා අයිස් කැට වැස්ස කියලා. right දැන් බලමු අපි අකුණක් කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා. අකුණු ඇති වෙන්නේ කොහොමද කියලා බලමු. මේක අපි සාමාන්‍යයෙන් අපි 7 වසරේදී අකුණු ඇති වෙන ආකාරය ඉගෙන ගත්තා. ස්ථිති විද්‍යුතය ගැන ඉගෙන ගන්නදී ඊට වඩා මෙතෙන්දී අපි තව ටිකක් සංකීර්ණ විදියට මේක ඉගෙන ගන්න ඕන. මේක අපි මීට වඩා පොඩ්ඩක් ඒ කලින්ට වඩා පොඩ්ඩක් සංකීර්ණ විදියට අපි දැන් මේක ඉගෙන ගන්න. හරිද? දැන් වලාකුළක් ගත්තොත් එහෙම. දැන් මේ තියෙන වලාකුළක් හරිද? ඔවුන් උඩටනේ තියෙන්නේ. ඔය වලාකුළක් තියෙන්නේ. ඔය වලාකුළ තුල තියෙනවා ඊතා කුඩා ජල බිඳු. චූටි ජල බිඳු. අර නිකන් අපි අර බෙහෙත් තියෙන මැෂින් එක තියෙන ඒකෙන් මෙහෙම ස්ප්‍රේ කරාම දුමාරේ වගේ ජල බිඳු යන්නේ. ආන් ඒ වගේ. අර මීදුම අවස්ථාවේ යන ජල බිඳු වලට වඩා ටිකක් ලොකු ජල බිඳු ගොඩාක් මේක තුල තියෙනවා. පිරීලා තියෙනවා ජල බිඳු. නිකන් අපි මේක ඇතුලේ නිකන් ගියා අපි හිතමු දැන් වලාකුළක් ඇතුලේ අපි නිකන් ඇවිදගෙන ගියා කියලා. ඒ වලාකුළ කියන එක බිම තියෙන එක. අපි කවුරුහරි මේක මැද්දෙන් දුවගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? අර ඊටා කුඩා ජල බිඳු නිසා මේකෙන් එළියට යද්දී අපේ මුළු ඇඟෙම ජලයේ වතුර වැක්කෙනවා. ආන් මේ වගේ වතුර බිඳු ගොඩක් මේක මැද තියෙනවා. අපි හිතමුකෝ මේක මැදින් ප්ලේන් එකක් ගියා කියලා නේ. මෙහෙන් එහා පැත්තට යනකොට ප්ලේන් එකේ හතර වටින් වතුර වැක්කිරන ගන්නට මේක ඇතුලේ ජල බිඳු ගොඩාක් තියෙනවා. ආන් මේ වගේ කුඩා ජල බිඳු වලට කියනවා වලාදියරොන් කියලා.
වලාදියරොන් කියලා කියනවා ඒවට. ඉතා සියුම් ජල බිඳු. ඊට අමතරව මේක ඇතුලේ චූටි හිම ස්පටික හිම කැට. මේක ඇතුලේ හිම කැට තියෙනවා. එතකොට මේ වලාකුළක් ඇතුලේ ඉතා සියුම් ජල බිඳු රාශියක් සමග කුඩා හිම කැට විශාල ප්‍රමාණයක් පවතිනවා. එතකොට දැන් මම ඔයාලට කිව්වා මේ දැන් අකුණු ගැන අපි කතා කරන්නේ. මේ අකුණු ගැන මේ කතා කරන්නේ. මෙන්න මේ වෙලාවේදී දැන් මේ බලාකුළ හැදෙනකොට මම ඔයාලට කිව්වා අර මුහුදු සුළං එනවා සංවහන ධාරා තියෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ වෙලාවේදී මේ අන්තර්මෝසන් කාලේ නෙමෙයි. වලාකුළු තුලින් මෙන්න මේ විහල අතර තමයි වාත ධාරාව ගමන් කරන්නේ. මේ වලාකුළු තුලින් මෙහෙම වාත ධාරාව ගමන් කරන්නේ ඉහළ අතට. උඩට තමයි ගමන් කරන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම වලාකුළ තුලින් ඉහළ අතට උඩු දිශාවට සුළං ධාරාවක් ක්‍රියාත්මක වෙනවා. හරිද? මේ උඩ දිශාවට සුළං ධාරාවක් ගමන් කරනකොට දැන් සාමාන්‍යයෙන් මෝසම් වැහි වලදී මෙන්න හරස් අතර ගමන් කරන්නේ. එතකොට වේගෙන් සුළං හමන ගමන් තමයි වැස්ස එන්නේ. අයියෙන් සුළං හමනවා වැස්ස එන්නේ. එතකොට මේක වෙන්නේ නැහැ. එතකොට හරස් අතර සුළං හමනවා. ඔය මහා අයියෙන් එහෙම එනවා එහෙම වැස්ස එන අවස්ථාවල ලොකුවට අකුණු ඇති වෙන්නේ නැහැ. දැන් ඊයේ දවල් 1:00ට 2 විතර මහ පටෝගල ලොකු අකුණක් ඇදුණා. ඒ වෙලාවේ වැස්සකුත් නැහැ මොකුත් නැහැ. හැබැයි අකුණ වදිනවා. ඒ අකුණ ඇති වෙන එක දැන් මම නම් දැනගෙන හිටියා මම එලා එළිය හිටියේ කාර් එක සර්විස් කරන්න ගිහිල්ලා මම දැක්කා ලොකු කැටි වැහි වලාකුළු හැදෙනවා. ඒ හැදෙන ආකාරයට අනිවාර්යෙන් දැන් අකුණක් ළඟයි කියලා මම දන්නවා. මෙතෙන් ඉහළ ඔයාලා දැනගන්න. ඒ වලාකුළු දිහා බලන් ඉන්නකොට තේරෙනවා ඒ වලාකුළු වර්ධනය වෙලා තියෙන ආකාරය අනුව අනිවාර්යෙන් තව මොහොතකින් මේකේ අකුණු වදින්න අකුණු ඇති වෙන්න ඕන කියලා තේරෙනවා. අධ්‍යයනයත් එක්ක දැනෙනවා. ඔයාලා නිතරම මේව අධ්‍යයනයෙන් ඉන්න. වැස්සක් එනකොට වැස්සක් එන්න වගේ එනකොට දඩබඩ ගාලා ගීලි වල ඇඳර පෑනලි වෙලා ගුලි වෙලා ඔළුවත් එක්ක පෙරවගෙන ඉන්නේ නැතුව පොඩ්ඩක් බලන්න නේද? ආරක්ෂිත ස්ථානක ඉඳගෙන පොඩ්ඩක් බලන්න අහස දිහා. බලාපොරොත්තු දිහා බලන්න. ඒ අවබෝධය ලබා ගන්න. මේ ඉස්සර හිටපු මිනිස්සු අතීත වල 100 ආච්චිලා 100 එයාලගේ අම්මලා තාත්තලා ඊට කලින්දු පරම්පරාව. එයාලා අහස දිහා බලලා කියනවානේ උදේ කියනවා හවස වහිනවද නැද්ද කියලා. ඒ මොකද්ද මේ පළපුරුද්ද? ඒවා ඔයාලා ලබා ගන්න. හරි. දැන් එතකොට එතෙන්දි වෙන්නේ මොකද්ද? මේ වේගවත් සුළං ධාරාවක් පහළ ඉඳන් ඉහළට ඇදිලා යනවා. ඒ වේගවත් සුළං ධාරාව නිසා මේක ඇතුලේ තියෙන හිම කැට සහ වලාදියරොන් එකට ඇතිල්ලෙනවා. ඒකට ඇතිල්ලෙනවා. ඔයාලා දන්නවා ද්‍රව්‍ය දෙකක් එකිනෙක ඇතිල්ලෙනකොට මොකද වෙන්නේ? ද්‍රව්‍ය දෙකක් එකිනෙක ඇතිල්ලෙනකොට මොකද වෙන්නේ? ඉක්මනට කියන්නේ? විද්‍යුත් ආරෝපණ right මේ ස්ථිත විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. මේකේ ස්ථිත විද්‍යුත් ආරෝපණ ඇති වෙනවා. මෙන්න මේකෙදි මතක තියාගන්න වලාකුළු ඉහළ කොටස ධන ලෙසත් වලාකුළු ඉහළ කොටස ධන ලෙසත් පහළ කොටස හොඳට මතක තියාගන්න ඍණ ලෙසත් තමයි ආරෝපණය වෙන්නේ. ඉහළ කොටස ධන ලෙසත් ආරෝපණය වෙනවා. පහළ කොටස ඍණ ලෙසත් ආරෝපණය වෙනවා. දැන් මේ තියෙන පෘථුවිය. හරිද? මේ තියෙන පෘථුවිය. ඉහළ කොටස ධන පහළ කොටස ඍණ. මේ විදිහට මේ ඉහළ කොටස ධන වෙන්න පහළ කොටස ඍණ වෙන්නත් එක හේතුවක් තියෙන. හේතුව තමයි මොකක්ද දන්නවද? අපේ පෘථුවියේ ස්වභාවයෙන්ම ධන ආරෝපිත ස්වභාවයක් තියෙනවා. ස්වභාවිකවම අපේ පෘථුවිය ධන ආරෝපිතයි. ඉතින් පෘථුවිය ධන ආරෝපිත නිසා ධන වලට කැමති ඍණ ආරෝපණනේ. ඒ නිසා මේ වලාකුළේ ඍණ ආරෝපණ ටික පොඩ්ඩක් පොළොවට පහළට ලං වෙලා තියෙනවා. මේ වලාකුළේ ඍණ ආරෝපණ පොළොවට ලං වෙනකොට මේ පොළොව ආසන්නයේ ධන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. මේ පොළොව මත පිට ධන ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොළවේ ධන ආරෝපණ ප්‍රමාණය වැඩි තමයි. හැබැයි මෙතන ඍණ ආරෝපණ එකතු වෙනකොට මේ වලාකුළේ තියෙන ඍණ ආරෝපණ වල බලපෑම නිසා මේ පොළොව මත පොළොව ඒ කියන්නේ මේ පස්වල මේ පොළවේ මේ අපි ඉන්න මේ පොළවේ පසේ ඍණ ආරෝපණ තියෙනවා නම් ඒ ඍණ ආරෝපණ ඔක්කොම බහිනවා පහළට. මේ ඍණ ආරෝපණ ඔක්කොම ඒක ඇඳලා දෙන්නේ නැහැ. මේ හරියට තියෙන ඍණ ආරෝපණ ඔක්කොම පහළට බහිනවා. මේ ඍණ ආරෝපණ ඔක්කොම පහළට යනවා. එයාලා මෙතන ඉන්නේ. ඍණ ටික ඔක්කොම පහළට යනවා. ඍණ ටික ඔක්කොම පහළට ගියාම මේ උඩ ඉස්සර ඉතුරු වෙන මොන ආරෝපණ විතරද ඉක්මන කියන්නේ? මේ උඩ ඉස්සර ආරෝපණ
විතරයි. ධනාරෝපණ විතරයි. මොකද වෙන්නේ? ටික වෙලාවක් ගිහිල්ලා මේ ආරෝපණ ප්‍රමාණය වැඩි වෙනකොට මේ වලාකුළට දරා ගන්න බැරි තරම් ආරෝපණ එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? මේ ආරෝපණ ශ්‍රේණිකව කඩා පනිනවා මේ ධනාරෝපිත පෘථුවියට. ඔන්නෝකට කියනවා අපි අකුණක් කියලා. ඔන්නෝක තමයි අපි කියන්නේ අකුණක් කියලා. හරි? පැහැදිලිද මේ කිව්ව කතාව? ආයෙ බලමු. වලාකුළක් ගත්තම කැටියෙහි වලාකුළක් ගත්තම ඕක තුල තියෙනවා කුඩා ජල බිඳු. ඕකට කියනවා අපි වලාදියරොන් කියලා. ඊට අමතරව ඕක ඇතුලේ තියෙනවා හිම ස්පටික, හිම කැට තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වලාකුළ තුල සුළං ධාරාවක් තියෙනවා. ඒක තියෙන්නේ මේ පහළ ඉඳන් ඉහළට. ඒකට හේතුව තමයි මේ අන්තර්මෝසම් කාලය නිසා. හරි? ඒ රත්තුණු වාතයේ ඉහළ නගිනවනේ. ආන්ගේ සංවහන ධාරාව නිසා තමයි වලාකුළු තුලින් ඉහළකට වාත ධාරාවක් ඇදීගෙන යන සුළං ධාරාවක් ඇදලා යන්නේ. ඔය සුළං ධාරාව නිසා මොකද වෙන්නේ? මේක තුල තියෙන හරිද? කොයි තියෙනද? මෙන්න මේ වලාකුළ තුල තියෙන හරි? වලාකුළ තුල තියෙන හිම කැට සහ වලාදියරොන් එකට ඇතිලිලා ස්ථිති විද්‍යුත් ආරෝපණයක් ඇති වෙනවා. ඒ ස්ථිති විද්‍යුත් ආරෝපණය ඇතිවීමේදී ධන ආරෝපණ ටික උඩ ඉතුරු වෙලා ඍණ ආරෝපණ පහළට එනවා. හේතුව තමයි පෘථුවිය බලපෑම. පෘථුවිය ධන ආරෝපිතයි. ඒ නිසා තමයි මේ ඍණ ආරෝපණ එන්නේ. මේ ඍණ ආරෝපණ පහළට එනකොට මේ පොළොව මත පිට යන්තම් හරි ඍණ ආරෝපණ තිබ්බනම් එයාම තව ටිකක් යටට යනවා. ධන ආරෝපණ ගොඩාක් දැන් පොළොව මත ඉතුරුයි. දැන් මොකද වෙන්නේ? මේ දෙපැත්තේම ආරෝපණ ප්‍රමාණය වැඩි වෙලා එක වෙලාවක මේ වලාකුළේ තියෙන ඍණ ආරෝපණ ටික කඩාගෙන පනිනවා පොළොවට. ඒ පනින්නේ වලාකුළට ළඟම ස්ථානෙට. ඕන හොඳට මතක තියාගන්න. මේ පනින්නේ වලාකුළට ළඟම ස්ථානෙ. වලාකුළට ළඟම ස්ථානය කියන්නේ පොළොවේ මත නම් මොන වගේ තැනක්ද? උස් තැන. පොළොව නම් උස. ඒකනේ අකුණු ගහන වෙලාවට උස තැන් වල ඉන්න එපා කියන්නේ. උස ගස් යට ඉන්න එපා කියන්නේ. උස ගොඩනැගිලි ළඟ ඉන්න එපා කියන්නේ. දුරකථන කුළුණු ළඟ ඉන්න එපා කියන්නේ. ලයිට් කණු ආශ්‍රිතව ඉන්න එපා කියන්නේ. ඇයි ඒ? ඒක උසයි. ඒක වලාකුළට ළඟයි. එතකොට වලාකුළේ තියෙන ආරෝපණ පයින්නේ ළඟම තැනට. ඒ කියන්නේ පොළවේ උසම තැනට. අන්න ඒ ආරෝපණ පැනීමට අපි කියනවා අකුණක් කියලා. පැහැදිලි නැත්නම් තියෙනවා නම් අහන්න. එතන ඉක්මන ලියන්න. මෙහෙමයි මේ ඔයාලගේ දැන් ටාගට්ස් තියෙන්න ඕන. මං අනිවාර්යෙන් මෙහෙම කෙනෙක් වෙනවා. මං අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් වෙනවා කියලා තමන්ගේ දේ ටාගට් එකක් තියෙනවා. මං අනිවාර්යෙන් ඉංජිනේර කෙනෙක් වෙනවා කියලා තමන්ගේ දේ ටාගට් එකක් තියෙනවා. තමන්ට ඔය නර්ස් කෙනෙක් වෙනවා ඒ ටාගට් එක තමන්ගේ හිතේ තියෙනවා. ඒවල දකින්න තියෙන සමහර මට මතක නැහැ ළමෙක් අර පෙන්වන්නේ රිසල්ට් ආපු වෙලාවෙ අර සාමාන්‍ය පෙළ 9 වසරේ හරි 10 වසරේ හරි ඉඳී එයා ලියලා විභාග ඉහළින් සමත් වෙලා. මේ ළමයා දැන් A level කරනවා මම හිතන්නේ කොමර්ස් වලින් හරි මම හරි මේ A level කරනවා දැන් හරිනම් ඉන්නේ 9 වසරේද කොයි. ඉතින් ඒ වගේ ඔයාලා කැමති නැද්ද සුපිරි බුලට් එකක් වෙන්න? ඔයාලා කැමති නැද්ද? මුළු රටක් කතා කරන චරිතයක් බවට පත් වෙන්න. රටක් කතා කරන චරිත බවට පත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හොඳින්, අනිත් එක නරකින්. නේ? අපි එන්න ඕනේ හොඳ දෙයක් කරලා, විශිෂ්ට දෙයක් කරලා, වැදගත් දෙයක් කරලා මුළු රටම කතා කරන කෙනෙක් බවට පත් වෙන තමයි වටිනාකම දෙන. ඒක පවතිනවා අවුරුදු ගානක්. මිනිස්සු හොඳ කියන්නේ නරක වැඩ කරන්න පුළුවන් ඕන තරම් මිනිස්සු ගැන කියන්නේ. එහෙම වැඩක් නැහැ. එහෙනම් තමන්ගේ ටාගට් එකක් තියාගන්න. තමන්ගේ ටාගට් එකක් තියාගෙන මම විද්‍යාව විෂය ටික මේ වෙනකොට මේ කාලෙදි ඉවර කරනවා. පේපර්ස් ටික මේ වෙනකොට ඉවර කරනවා. අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ලකුණු 100 ගන්නවා. ගණිතේ 100 ගන්නවා. හරි? ඒ වගේම එහෙම හිතා ගන්න. එහෙම ටාගට්ස් තියෙන්න ඕන.
මම අනිවාර්යෙන් O level ඒ 9 දානවා ඒක ස්ථිරයි. island rank එකක් දානවා. මේ ලංකාවෙන් 1 ලංකාවෙන් 2 3 ඒ වගේ ලංකාවේ මුල් 10 දෙනා අතරට මම එනවා. එහෙම ටාගට් තියෙන්න ඕන. හරි? ඒ නිසා මේ ඔය යන රටාව පොඩ්ඩක් වෙනස් කරගෙන මේ ප්‍රශ්න පත්‍ර ටිකුත් කරගෙන හැබැයි ලබන කලින් නම් ඔරු අල්ලනවා මම. පාස් කරන්න නැතිව මම අල්ලනවා. පණින එක බනිනවා ඉතින් ආයි. ලෑස්තිලා ඉන්න කවුරුවත් කරන්න දෙයක් නැහැ. පණින එක බනිනවා. හරි? ඔන්න දැන් සතියක් කාලේ තියෙනවා. ටියුට් එකේ මේ අලුත් ටියුට් එකේ තියෙන පළවෙනි පේපර් දෙක ඉවර කරලා තියන්න ඕන. එහෙමනම් අපි අදට පන්ති නතරට ලබන සඳුදා රිවිෂන් එකත් එක්ක හම්බ වෙමු. මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් මැසේජ් එකක් හරි දාන්න නැත්නම් කෝල් එකක් හරි දෙන්න. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක්.